හරි අපි වැඩි පටන් ගමු. එදා ටික ඉතිරි ටික ඒකෙදී කලින් විස්තරේ මම පොඩ්ඩක් කිව්වන් දල වශයෙන්. දැන් ආයි විස්තර කියන්න වෙලාවක් නෙමෙයි. අපි ක්ෂණිකව විස්තරයට මේ පාඩමට යමු. මම ගණන් ටික හදන්න ඔක්කොම මේකෙදී එදා එකේ අතිසාරාංශයක් කියනවා නම් කිසි මේකෙක් මොනම හේතුවක් නිසාවත් දන්නේ නැති පාඩමක් මේකෙන් අල්ලන්න try කරන්නත් එපා. මොනම විදිහින්වත් එපා. ඒක කළා නැත්නම් එහෙම අයින් කරන එක තමයි හොඳම දේ. ගාන විශේෂයි වටිනවා වගේ කාට හරි දැනෙනවා නම් විශේෂ ගානක් වශයෙන් අයින් කරා. පාඩම කරාට පස්සේ ගාන කරා. මොනම හේතුවක් නිසාවත් සාමාන්‍ය දැන් මේක බලාගෙන ඉන්නුන් අර එක දව මෙසේජස් වලින් තේරෙනවා උන් 2023 උන් මේක බලනවා. ඉතින් උන්ට මේක මැජික් වෙන උන්ට මාව එපා වුණාට නම් අදාළ නැහැ. මැස්ට් එපා වෙනවා. හරි අපරාධයක්. මෙච්චර තුට්ටු දෙකේ විශයක්. ඒ සැරේ අපරාධයක් එක මේකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය ගන්න ඕන පුළුවන් පාඩම් සඳහා පමණමයි. පුළුවන් පාඩම් කිව්වේ කරපු පාඩම් තමයි. පාඩම් බැරි නම් පාඩම් පුළුවන් කරගෙන තමයි බලන්න ඕන. එතකොට මේ ගණන් ටික හොඳයි. මේ ගණන් චාටර් කරන්නත් නෙවෙයිනේ. හරි එනිසා අපි සීන් එකට බහිමු. මම පිළිවෙල විස්තර කරන්නම් එදා ටික වගේ විස්තර කරන්නම්. එදාට වඩා ටිකක් ඉක්මනට පිළිවෙලට යමු. කොහොම මොනවා හරි විස්තරයක් කතා කරමු මේක වෙන්නේ මොකද්ද කියලා. හරි මේකයි කතාව. සීමා ගාන අපි පළවෙනි ගාන හැදුවා එදා. දෙවෙනි ගාන හැදුවේ නෑ. මං හරි දාතක හදුව නැති ගාන ටිකට හදුපු ටිකට. එතකොට සීමා ගානක ඉතින් ප්‍රශ්නයක් එන්නේ මෙච්චර කාලයකට සීමාවල ප්‍රශ්නයක් නම් ඇවිල්ලා නැහැ. එහෙම එකක් ඇවිල්ලාම නැහනේ සීමාවල අන්තික ප්‍රශ්නේ එන්නත් බෑ. විහිළු පාඩමන්නේ මේක තනිකර විහිළුනේ. ඉතින් මොන හරි බොරු ටිකක් තමයි කරන්න ඕන. මටත් මේක එහෙම ලොකුවට තේරුනේ නැහැ. මම නම් ප්ලෑන් කරේ මේක එහෙට මෙහෙට බෙදලා හරියන්නේත් නැහැ. මොකද මෙතන සයින් මේක ඕනනම් මෙහෙමත් තිබුණා. මට නිකන් මේ පේන දේවල් ටිකක් මම කිව්වේ මෙහෙම කරන්නත් තිබුණා. මේක sin x තියෙනවනේ. මෙතන දෙකයි ඔන්න උඹලගේ ක්‍රමයක්. මම හැදුවේ වෙන ක්‍රමයකට. ඉතින් ක්‍රම ගොඩක් පේනවා. දැන් මේ දකිද්දිත් පේනවා තවත් ක්‍රම පේනවා. මේක දෙකයි sin x cos x දාලා මේක sin 3x ලියමු sin x වලින්. 3යි sin x වෙන 4යි 3යි sin x වෙන 4යි sin ඝන x. ඒකෙන් sin x ගනින් පොදුවට ගත්තා මුට කපලා දාපන්. වැඩි හරි ඇත්තටම සයින් ගේ ගණජ සමීකරණයක් කරනවා. මම ඇත්තටම මේ ක්‍රමයේ දැක්ක මට නිකන් හිතුණා වෙන ක්‍රමයකට ගියා නම් හොඳයි කියලා. ඉතින් කැමති දෙයක්. ඒ මටත් කියන්න බෑ සමහරට මම ඒ කියපු ක්‍රමේ ලේසි වෙයි. උඹලට හිතනවා නම් තව ක්‍රමයක් ඒක ලේසි වෙයි. කොහොමත් උඹලට හොඳ ක්‍රම අහු වෙනවා. මම නිකන් උදව්වක් වශයෙන් බොරු ටිකක් කතා කරන එකනේ මේ කරන්න ඕනේ. මං කල යුත්තේ ඒකනේ. ඒතකොට මම එක ක්‍රමයක් තවත් උඹලට කිව්වා. මං සීමා මේ එක ගණන් ක්‍රම දෙක තුනෙම හදන එක තීරුම නැහැ නේ. මේක උඹලා තනියෙන් කරපල්ලා. සීමා හොදට පුළුවන් එකෙක් sin 3x සූත්‍රය දාලා මේක sin 2x දාලා ගණන් sin x එකේ එළියට අරන් සීන් කරවපම් මේක වැඩේ ගොඩනේ. එතකොට හරි. එතකොට sin ගේ ගණජ එකක් ඇවිල්ලා මං හිතන්නේ ෂේප් වෙනවා වෙන්න ඕන අනිවාර්යෙන් වෙන්න ඕන. ඇත්තම කතාව මේකේ සීමාවේ ප්‍රශ්නයක් තියෙන x ට බිඳුව දැම්මොත් බිඳුව බෙදින් බිඳුව කෙලවේ. අර්ථ නැති නිසානේ අපි සීමාව හොයන්නේ. අනිවාර්යෙන් අර්ථ නැති එකක් එන්න ඕන ආදේශ කළ බැලුවම. අර්ථ නැති වෙන්නේ ඇයි ඒවා කියන එක හොඳට තේරුමින් තේරෙන්න ඕන. බොරුවට දරස් කළ අර්ථ නැහැ මේක අර්ථ නැහැ කියලා හරියන්නේ නැහැ. තේරුමින් දැනගන්න ඕන. දැන් ඒව දන්නේ නැති එකෙක් මේකට අත ගහන්න එපා. ඇයි මේක අර්ථ නැති කියලා දකින්න ඕන. හොඳට තේරුණා නම් නේ වෙන්න ඕන. ඇත්තටම සීමාව සීන් කළ බැලුවම අර්ථ නැති එකෙක් එනවනම් තමයි එන්නේ නැත්තම් උත්තරයක් එනවනම් කිලිම ආදේශයක් ගන්න තියෙන. හරි ඇති. මම මෙතන හිතුවා මෙහෙම. ඉතින් මම හිතුවේ මෙතන තියෙනවා මේකට පොදුවට ගන්නත් බෑ මේක සංඛ්‍යාව වෙනස්නේ. මෙතන 5 තියෙනවා. මම මෙතනින් 5ක් කඩලා මෙතනින් 3ක් කඩලා ගත්තා මෙහෙම. මෙතනින් 5න් 2ක් අයින් කරලා මම 3ක් ගත්තා මෙතනින්. 3යි sin x මෙතන ගත්තම sin 3ix වෙනවා. මේ තියෙන එක මේ ඉතින් අර වැඩි බැලන්ස් වෙන්න ඕන එක මෙතනින් දාගත්තා. අවුලක් නැහැනේ හරි. දැන් මම ඉතින් මේකට cd පාරක් දැම්මා. sin c දන sin d. සංගුණක වෙනස් නම් cd දාන්න බෑනේ. 2යි sin එකතුව බෙදීම 2 cos අන්තරයේ බෙදීම 2 මෙහෙට අඩු කරත් අවුලක් නැහැ. මේක එනවා ඒක හරි. මම මේක 2යි x කෝණ වලට ගියා. 14යි sin x cos x මේක 2යි sin x. ලොකු අවුලක් නැහැ. මට දැන් පේනවා මේ 2යි sin x cos x මෙතෙන්ට එනවා. මෙතන sin sin වෙනවා. යටට sin වෙනවා මේ. මම ගත්ත දරස් කල එළියට. හරිනේ කතාව. ඒතර මෙතන 2යි cos ඉතිරි වෙන්නේ 12යි cos වර්ග x. තේරුණානේ කතාව. 7යි cos x ධන 1 ධන 2 නේ. මම 2 ගත්තේ නැහැ ධන 2. කියපු දේ පැහැදිලි අන්න sin sin සීන් වෙනවා. මේක කපලා දාන්න පුළුවන්. ඒවට හේතු හොද්දට දැනගෙන ඉන්න ඕන. ඉතින් බොහොම සරලව පුළුවන්. දැන් මේ වෙලාවේ පාඩමකට යන්න බෑ. ගියොත් පාඩම ඔක්කොම අවුල් වෙන වැඩේ. කරගන්න බෑනේ වැඩේ. ඉතින් පේපරයක්. ඒතර ඒව ඔක්කොම දන්න උන්ට තමයි මේක කරන්න ඕන. මේ වැඩේ ඇත්තටම ටිකක් අතගහ වැඩේ පොඩි අවුලකුත් වෙනවා. දන්නේ නැති එකෙක් ඊට පස්සේ ගන්න තීරණ සම්පූර්ණ වෙනස්. මේක සම්පූර්ණ ක්ලාස් එකට ගැලපෙන්න නම් මට තීරණ මට කියපුවා මතක කර යන්න පුළුවන්. දැන් කොහමරි කමන්නේ මූට මූසීන් කරලා දාපන්. දැන් උඩ මෙහෙම එකක් එනවා. මටත් ලොකු පැහැදිලිකමක් නැහැ. ආයිත් ඕනනම් දාපන් බිඳුව. මේක දැම්මොත් ආයෙ කියලා වෙනවා. බලන්න 12යි 14යි බිඳුවයි බිඳුව ආයෙ කියලා වෙයි. ඒ නිසා නැවත යන්න ඕන. හරිනම් මෙහෙම කැපිලා ගියාම ටිකක් සීන් වෙන ගතියක් එනවා. කැපිලා ගියාම ඔය අර්ථ නැති වෙන ගතිය නැති වෙනවා. නමුත් මෙතන තාම උනේ නැහැ ආයෙත් කියලා වෙයි. නම් තව ටිකක් සීන් කරන්න ඕනේ. තව ටිකක් සීන් කරනකොට මේකට දෙක පොදුයි.
ගණින් දෙකක් පොදුවට මම යනවා එහා පැත්තට මෙන්න මම මේකට යනවා මෙතන ගියාම දෙකක් ගත්තා මම පොදුවට අන්න බලපන් ඉතුරු වෙනවා 6යි cos වර්ග 7යි cos ධන 1 කඩපිය සාධක කඩපන් 6යි cos x ඍණ 1 cos x ඍණ 1 ඕන හරකට තියෙන්න බෑ හරි දැන් එල සීන් එක කියන්නේ නිකමට බලපන් සීමා ගුණිත ලබ්ධි තියෙන තැන් වලට වෙන වෙනම සීමා සීන් කරන්නත් පුළුවන් එකතුරත් පුළුවන් මේක නෝමල් ඒක හරි මේකට සීමාව දාපන් අන්න මගුලක් ලස්සනට එනවා ඒකට වෙනම දාලා මේකට වෙනම දාමු අර්ථ නැති වෙන තැන එන්නේ මෙන්න මෙතන මේකට ප්‍රශ්නයක් නැහැ මේකට අර්ථයක් එනවා එන ටිකට වෙනම දාපන් සීමාව වලදී වෙන වෙනම සීමාව සීන් කරන්න පුළුවන් කියනවනේ අපි ඒක හොඳට කතා කරලා තියෙනවනේ හරි දැනගන්න ඕන මෙන්න මේක හරි දැන් මේක අපිට හුරුයි යකෝ cos x ඍණ 1ට x වර්ග පට්ට හුරුයි උඹලට මම ටිකක් පේලියක් අඩු කරගන්න ඕන නිසා cos x ඍණ 1කට වෙනම දාලා පෙන්නන්න ඕන මේකට වෙනම දාපන් මේකට වෙනම දාපන් මම මේක පොඩ සීන්ම කරා හරි cos x ඍණ 1 හොඳට අහගනින් අතිවිශේෂ ලකුණු පහක් තියෙනවා මේක ගොඩ දාන්න ඕන ප්‍රතිබද්ධයෙන් තමයි එක කැපෙන්න දාන්නත් පුළුවන් ටිකක් චාටර් භාග කෝණේන නිසා ඒ නිසා ප්‍රතිබද්ධයෙන් ගුණ කරමු cos x ධන 1කින් උඩයි යටයි ගුණ කරමු අනිවාර්යෙන් මේ ගුණිතේ පෙන්නන්න ඕනේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරනවා පෙන්වන්න ඕන ලකුණු පහක් තියෙනවා වෙන තැන් වලට ඕනේ නැහැ ඉතින් සාමාන්‍ය බල ගණන් වලට ඇරලා දාන්න පුළුවන් නිකන් ගේමක් නැතුව ප්‍රතිබද්ධය සීන් කරලා හරිය මේ පරිමේ කරලා දාන්න පුළුවන් ගේමක් නැතුව සීමාවලදී පෙන්වන්න ඕන කියනවා ඉතින් මම දන්නේ ඉතින් ඒක මාකින් එකේ ලකුණු පහක් දෙන තැන හරි ඇති හොඳටම එතකොට මේක cos වර්ග ඍණ 1 කියන්නේ ඍණ sin වර්ග එතකොට මේක x වර්ග මේ කොටස වෙනම දාමු ඒකට මේකට වෙනම සීමාව දාපන් cos බිඳු 1යි ඒ කියන්නේ 5යි මේක 2යි මේ කෑල්ලට වෙනම ගත්තම ඒක වෙනම හරි අර ප්‍රශ්න තියෙන තැන මෙතන ඒක වෙනම ගත්තා ඍණ sin වර්ගයට x වර්ග මේ ගැන කතා කරන්න ඕනේ නෑනේ මේක බැරි නම් ආයෙ පාඩම කරන්න බෑනේ ඍණ ගණන් ඉවතට මම මේක ලියන්නේවත් නෑ කෙලිම ගන්නත් ඕන තව ඕන ලියුම් කවන්නේ මෙන්න මෙහෙමයි කතාව 5 වරක් 2 10යි 10 වැඩි කිරීම මේකට සීමාව සීන් කරවපන් 1යට 2යි 1යට 2යි ඍණ 1 ඍණම කරපන් මේක හරි ලස්සනට මේ පට්ටෙලට මෙහෙම ගන්නත් පුළුවන් පට්ට දුකයි මේක නම් උඹලට තේරෙනවනේ මේ අර ප්‍රමේයම මේක දාන්න ඕනේ. මේකේ පට්ට වර්ගය දැක්කද උඹලා ඉල සීන් එක. ඔන්න ඔහොම දාන්නත් පුළුවන්. ප්‍රමේයන් වලත් කියනවාට ශ්‍රිතයක එන්ට මේ එන් වල බලයක් තියෙනකොට සීමාව දාලා එන් බලය ගන්න පුළුවන් කියලා. දැන් කතා කරන්නේ ගැලපෙන්නේ නැහැ. ඍණ 5 වරක් 1 වර්ගය. කියන්නේ උත්තරේ ඍණ 5යි. ඕක තමයි කතාව. ඉතින් මෙහෙමයි. වේගෙන් කරා කියන එක ගැලපෙන්නේත් නැහැ. ඉතින් ඒක බැලන්ස් කරගන්නත් බෑ. වෙලාව බැලන්ස් ඔක්කොම කරන්න බෑ. ටිකක් දැන් ආයි කතා නොකර ඔහොම යමු මං හිතනවා ඒක තමයි හොඳම දේ කියලා. එතන අරන් උඹලා තනියෙන් ගාන අධ්‍යයනය කරපල්ලා. මේකෙන් ගොඩ යන්න බෑනේ. එහෙම කරන්න බෑනේ. ඒක ගැලපෙන්නේ නැති කතාවන්නේ. සීමා මේ වගේ ගානකින් ගොඩ යන්න බෑනේ. සීමා කියන්නේ හොඳ ලස්සන හොඳ පොඩි පාඩමක්. ලේසිම ලේසි. හැබැයි ක්‍රමානුකූල වෙන්න ඕන. දන්නේ කෙට උදව්වක්. මං ඇත්තටම මේක ඔරිජිනල් මටත් හිතුණා අර සයින් කපලා දාලා මුලින්ම සීන් කරගන්න. මං ඒක නොකර ඉතින් මට වෙන ක්‍රමයකුත් කියන්න ඕන නිසා අනිවාර්යෙන්ම උඹලා දෙවෙනි ක්‍රමය කියලා දාලා අර සයින් සීන් කරලා ගනින්. හරි ඇතිනේ. ඔන්න ඔකයි කතාව. ඇති. අපි යමු ඊළඟ ගානට. හරි අපි යමු තුන්වෙනි ගානට මම 2යි 3යි දාතේ හරියනේ. ඔව් තුන්වෙනි ගානට යමු. පරාමිතික සමීකරණ හරි ලේසි. එකම කතාවක් තියෙන්නේ. අර දාමනීතියක් දාලා එකම තැටියෙන් යන්න තියෙන්නේ කිසිම විශේෂයක් නැහැ. ඒක මූලික ටික හරියට අල්ලගත්තා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. පරාමිතික සමීකරණ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මම හිතන්නේ 2007 8 9 ගණන් තුනේ 7 8 9 7 8 9 10 නෙවෙයි 7 8 9 7 8 9 ලොකු ගණන් තුනක් ආවා. මේ දෙවෙනි පේපරේ ගණන් තුනක් ආවා. ඒ කියන්නේ විශේෂ හොඳට දැනගෙන ඉන්න ඕන. ළඟදී නම් ආවේ දිග්ගටම කිටි ප්‍රශ්නයක්. මං හිතන්නේ 2020 ආව කිටි ප්‍රශ්නයක්. ඔව් 2020 ආව කිටි ප්‍රශ්නයක්. එඳා ලේසි එකම රටාවක් යන්නේ. මොනවත්ම ප්‍රශ්නයක් නැති කොටසක්. ඒක තේරුමක් ඇතුව ගත්තොත් හරිම සරලයි. සරල රේඛාවයි අවකලනයයි එකට සම්බන්ධ වීමක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේකේ කියන තරම් දෙයක් ඇත්තටම නැහැනේ කොහෙත්ම. පරාමිතිය කියන එක නම් දැනගෙන ඉන්න ඕන. සරලව කතා කරොත් මේක ටිකක් හොඳ කොටසක්නේ. පරාමිතිය කියන්නේ x y දෙන්නම තවත් විචල්යක් ඇසුරෙන් ලිවීම. ඉතින් විහිළු කතාව ඒකයි. ඒක ආයි කතා කර දැන් මෙතන පරාමිතිය විස්තර කරන වෙලාවක් නෙමෙයි. වක්‍රයක් මේක පරාමිතිය සමීකරණ වලින් දැක්වේ. අභිලම්බයේ සමීකරණේ විහිළුවක්නේ 100% dv/dx වලින් ලැබෙන්නේ අනුක්‍රමණයේ ස්පර්ශකයේ. එහෙනම් dx/dθ ගමු මෙහෙම එනවා dy/d3 කියන්නේ sec වර්ග θ මේ ටික බොහොම සරලයි. dy/dx කියන්නේ දාමනීතිය හරහා ගන්න ඕන. dy/d3 කියන්නේ sec වර්ග θ මේක එකයට යන්න ඕන මාරු වෙන්න ඕන. sec වර්ග කැපලා ගිහින් cot මෙතන මේ tan උඩට ගියම cot වෙනවා cot බෙදීම 2යි. මෙන්න ස්පර්ශකයේ අනුක්‍රමණය ඇඟ ඇතුලේ දඩටම තියෙන්න ඕන. dy/dx කියන්නේ ඒ අදාළ ලක්ෂයට අඳින ස්පර්ශකයේ අනුක්‍රමණය. අභිලම්බයේ ඕනනම් ලම්බ කොලා උඩයට මාරු කරලා ලකුණු මාරු කරලා ගන්න ඕන. එහෙනම් මේ තියෙන්නේ ස්පර්ශකයේ
අනුක්‍රමණය ලැබෙන පොදු සූත්‍රය. හරි ලස්සනයි. තීටට 10 අංශක රේඩි මොන හරි 10 දැම්මොත් එහෙම අදාළ x ගේනවා. අදාළ y ගේනවා. එතෙන්ට අදාළ අනුක්‍රමණය එනවා. මාර දඩයි යකෝ මේක. පට්ට දඩ එකක් මේක. හෙන දඩ සිද්ධියක් පොඩි දෙයක් හැබැයි දඩ සිද්ධියක්. තීටට 30 දැම්මොත් තීටට 5 බෙදීම 6 දැම්මොත් අදාළ x ගේනවා. අදාළ y ගේනවා. මෙතනින් එනවා අදාළ ඒ ලක්ෂයට අනුරූප ස්පර්ශකයේ අනුක්‍රමණය. මේක වක්‍රයක් මේක අඳින්න පුළුවන්. තුට්ටු දෙකට බහැලා අඳිනවා නම් එක් තීරට එක එක දාගෙන xy කණ්ඩාංක හොයලා අන්න ඇන්දම් වක්‍රයක් ඇඳිනවා. මේ පරාමිතික ඇඳීමක් අපිට මේ සිලබස් එකේ නැහැ. නැත්නම් ඉස්සර ඔක තිබුණා. උඹලට තුට්ටු දෙකට බහැලා අඳින්න ඕන නම් තීරට අගයක් දානවා xy හොයනවා. තීරට අගයක් දානවා xy වෙනවා. එහෙම අගයන් 500ක් විතර හොයලා තියලා ඇන්දම අමුතු මගුලක් එනවා. අන්න ඒක තමයි මේ කතා කරන්නේ. ඒකේ ඕනම ලක්ෂයට අනුරූප ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි මේ තියෙන්නේ. අහන්නේ මගෙන් අභිලම්බයේ සමීකරණ නිසා මම අභිලම්බයේ අනුක්‍රමණය හොයාගත්තා. උඩට මාරු කරලා ලකුණත් මාරු කරලා පොදු සරල රේඛාවේ සමීකරණය මතක තියෙනකොට හැම එකකටම y නෝට් සමාන අනුක්‍රමණයේ වාරයක් x නෝට් අපේ කතාව y මේ අහන්නේ සාධාරණ තීටා ලක්ෂයේදී. ඒ නිසා y නෝට් වශයෙන් ඉන්නේ y tan තීටා. අනුක්‍රමණයේ වාරක් x නෝට් කියන්නේ sec වර්ග තීටා මේ තියෙන අභිලම්බයේ සමීකරණය. අභිලම්බයේ සමීකරණය තමයි මේ තියෙන්නේ. අභිලම්බයේ සමීකරණ කියපු දේ තේරෙනවනේ හරි. මාර දඩයි, පට්ට දඩයි. තීටට 30 දැම්මොත් x එනවා, y එනවා. එතෙන්ට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණය අතනින් එනවා. එතෙන්ට අදාළ ස්පර්ශකයේ සමීකරණය මෙතනින් එනවා. වැරදුනා අභිලම්බයේ සමීකරණය මෙතනින් එනවා. මාර දඩයි. අභිලම්බයේ අනුක්‍රමණය අතනින් එනවා. පරාමිතිය පට්ට දඩයි. හරි ලස්සන තේරුමක් ඇතුව තුට්ටු දෙකට දාලා ගත්තොත් හරිම පහළ මට්ටමේ දෙයක්. එහෙනම් 45 දී අභිලම්බයේ දරස් ගාලා දාපන් 45. 1 මේකයි. sec වර්ග 45 cos 45 එකයට මූල 2යි sec 45 මූල 2යි මූල 2 වර්ග 2යි මේක කෙලිම අභිලම්බයේ සමීකරණය ලොකු දෙයක් බං පොඩි දෙයක් අර්ථයෙන් ලොකු දෙයක් ලස්සන කතාව වක්‍රයේ හැඩයක්වත් අපි දන්නේ නැහැ නමුත් මේක හොයන්නත් පුළුවන් සාධාරණ අවස්ථාවට අනුරූපව මේ තියෙන්නේ සරල රේඛාව සම්බන්ධ කළ අවකලනය හරහාවේ අභිලම්බයේ මේ අද මේකට අදාළ නම් කෙලිම මේකට දාන්න විතරයි තියෙන්නේ 35 දී උනත් 35 දැම්ම නම් හරි දැන් තව කතාවක්. ඊළඟට කියනවා එනයින් මේක අභිලම්බයේ නැවත වක්‍රයේ Q හිදී හමුවේ PQ දිග. මෙන්න මේ වක්‍රයේ P කියන ලක්ෂය, P කියන විශේෂිත වූ ලක්ෂය, P කියනවා 45ට අනුරූප ලක්ෂය. 45 දී මොකද්ද ලක්ෂය? 45ට අනුරූප x හොයපන් y හොයපන්. tan 45 1යි sec වර්ග 45 2යි. කතාව තේරෙනවනේ. ඒ කියන්නේ දෙක එකට අනුරූපව අඳින අභිලම්බයක් තියෙනවා. මේ අඳින අභිලම්බයක් තියෙනවා. අන්න ඒ අභිලම්බය නැවත වක්‍රය හමු වෙනවාලු කියලා කියනවා. නැවත වක්‍රය හමු වෙනවාලු. P හිදී ඇඳි අභිලම්බය නැවත Q හිදී වක්‍රය හමු වෙනවලු. මේ වක්‍රය මත ඕනම සාධාරණ එකක් අපි ගන්න සංකීර්ණ සංඛ්‍යාවක් ගන්න x ධන iy කියලා. වක්‍රයක් මත ලක්ෂයක් ගන්න xy කියලා. සාධාරණව. පරාමිතිකව දීලා තියෙන වෙලාවට අන්න මේ පරාමිතිය තියෙන දැන් t වලින් දුන්නොත් 5 ධන 3යි t 2 න t වගේ එහෙනම් ඕනම ලක්ෂයක් අපි ගන්න t පරාමිතියට අනුරූප කරලා මේකේ පරාමිතිය කරලා තියෙන ඇල්ෆා එහෙමනම් මෙන්න මේ කැපෙන ලක්ෂය අපි හිතමු sec වර්ග ඇල්ෆයි tan ඇල්ෆයි කියලා පරාමිතිය ඇල්ෆා q ලක්ෂයේදී වක්‍රය අභිලම්බය වක්‍රය නැවත හමු වේ යයි ගනිමු කිටි ප්‍රශ්නයකට වගේ නම් එච්චර විස්තර ලියන්න ඕනේ නැහැ නමුත් කතාව ලස්සනයි P හිදී ඇති අභිලම්බය පරාමිතිය ඇල්ෆා වූ Q ලක්ෂයේදී නැවත හමු වේයයි ගනිමු. මෙන්න කතාව. මෙන්න මේක දිහා බලාගෙන ඇල්ෆා හොයන විදිහ මේ වක්‍රයේ මත නිසා අර පරාමිතික ආකාරයෙන් ගන්න පුළුවන්. ඒක දැන් කතා කරන්න ගියොත් අපහැදිලි වෙනවා. ඒ වක්‍රයේ මත තියෙන ඕනම පරාමිති මම හොද්දට ඕක කියලා තියෙන පිළිවෙලට. අති බරපතල යථාර්ථය. එහෙනම් පරාමිතිය ඇල්ෆා වූ ලක්ෂයේ තමයි හමු වෙන්නේ. මේ ලක්ෂය හොයන්න ඕන නම් ඔබලා ඇල්ෆා හොයපල්ලා පරාමිතියගේ. එහෙමනම් කරන්න ඕන මේ දෙක අතර මොනවා හරි සම්බන්ධයක් හැමදාම එකම සම්බන්ධය බං එක සම්බන්ධ ලියන්නත් පුළුවන් නමුත් එකම සම්බන්ධ ලියුවනම් හරි මේ දෙක ඈඳලා මොනවා හරි සම්බන්ධයක් ලියපන් හැමදාම අපි එකම කරන්නේ මෙතනදී හමු වෙනවා නම් මේ අතර තියෙන සම්බන්ධය මොකද ඇල්ෆා ලක්ෂයේදී හමු වෙයි ගනිමු විශේෂත්වය තමයි අනුක්‍රමණත් එක්ක මේ ගනුදෙනු කරන්නේ මේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද මේ ලක්ෂය දන්නවනම් මේ ලක්ෂය දැන් ගත්තනම් මට පුළුවන් මේ දෙකේ අනුක්‍රමණය මේකෙන් මේ දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය ලියන්න ඒ අනුක්‍රමණය මම දන්නවා අභිලම්බයේ අනුක්‍රමණය සමාන කරනවත් එක්කම ඇල්ෆාතේ මරුගාන PQ හිදී PQ ගේ අනුක්‍රමණය කියන්නේ P හිදී ඇඳි අභිලම්බයේ අනුක්‍රමණය මට ඕන ඇල්ෆා සම්බන්ධ මොනවා හරි සම්බන්ධයක් නිවැරදි PQ අනුක්‍රමණය මම දන්නවා PQ අනුක්‍රමණය මට දැන් හොයන්න පුළුවන් PQ නේ y එක ඍණ y2ට x එක ඍණ x2 tan alpha ඍණ 1 sec වර්ග alpha ඍණ 2
P හිදී අභිලම්බී අනුක්‍රම මේ අපි දැන් ටිකට කලින් හෙව්වා. අභිලම්බී අනුක්‍රමනේ. අභිලම්බී අනුක්‍රම ඍණ දෙකයි. දැන් හොයපු කෙලින්ම සමානයි මේක. මෙතන තියා සුළු මේක සුළු කරන්න ගියා මට එපා වුණා. කම්මැලි වුණා මට මේක. tan ට දාපන් alpha t කියලා. මේ තියෙන t ඍණ එක. sec වර්ග කියන්නේ එක දන tan tan වර්ග. ඒ කියන්නේ එක tan වර්ග ඍණ එක. tan වර්ග ඍණ එක මම t කියලා ගත්ත tan alpha කියලා ලිව්වා. කම්මැලි කමට තමයි කරේ ආදේශය දැම්ම. t එකක් කැපිලත් යනවා. එහෙම කපන්න පුළුවන්ද බලමු. t ඍණ එක ඇර t ඍණ එක t ධන එක. සමානයි ඍණ දෙකයි. මෙන්න t ඇවිල්ලා දැන්ටමත්. t අසමාන එකයි කියලා ලියපන්. ලියන්න ඕන අනිවාර්යෙන්. t අසමාන එක වෙන්න හේතුව මොකද්ද? t කියන්නේ tan alpha. tan alpha එක වෙන්න බෑ. tan alpha එක කියන්නේ alpha 45යි. alpha 45යි. alpha 45 කියන්නේ q ලක්ෂය වෙන්න බෑ. q ලක්ෂය වෙන්න alpha 45 කියන්නේ p ලක්ෂය. මෙතන ලක්ෂය ගැන අපි කතා කරන්නේ. මෙතන ලක්ෂය නෙමෙයි. ඒක මෙහෙම ලිව්වම හොඳටම ප්‍රමාණ t අසමාන එකයි. හේතුව t සමාන 1 යනු p ලක්ෂය වේ. ඒ නිසා මට ඒක කපලා අයින් කරන්න පුළුවන්. නැත්තම් කපන්න බෑනේ උඩට බිඳුනුත් එහෙම. එකක් තේරෙන්න ඕන. හරි. ඒකෙන් හරස් එක මට එනවා t වලට මේක සමාන කරාම t වලට ඍණ 3 බෙදීම දෙක. හරිද කතාව? හරි. දැන් එතකොට එම නිසා q ලක්ෂය. දැන් q ලක්ෂය මට අහන්නේ ටිකක් ගාන දිග වැඩි. pq දිගනේ අහන්නේ. pq දිග හොයන්න මට q කණ්ඩාංකය ඕන වෙනවා. q කණ්ඩාංකය හොයන්න මට එතන පරාමිතිය ඕන වෙනවා. පරාමිතිය මම දැන් මේ හෙව්වා. alpha හෙව්වා. alpha හෙව්වා කියන්නේ tan alpha හෙව්වා කියන්නේ alpha හෙව්වා වගේ තමයි. හැබැයි මම දන්නවා q ගේ කණ්ඩාංකය q ගේ කණ්ඩාංකය sec වර්ග alpha tan alpha. sec වර්ග alpha කියන්නේ මේ tan මේ තියෙන. sec වර්ග කියන්නේ 1 දන tan වර්ගනේ. එහෙනම් මේ තියෙන 1 දන tan වර්ග. tan ගේ වර්ගය කියන්නේ 9ට 4යි. tan alpha කියන්නේ ඍණ 3ට 2යි. 13ට 4යි ඍණ 3ට 2යි. ටිකක් දිගයි ගන්න කිටි ප්‍රශ්නයකට පොඩ්ඩක් විතර නොගැලපෙන ගතියක් එනවා. ගණන් ගන්න ඉපදී මේ වගේ පේපර් එක අවුලක් නැහැ නේ ගණන් දෙයක් තිබ්බට එහෙම. තේරුණ කතන්දරේ හරි. මෙන්න q. එම නිසා pq දිග ලියපන්. x එක කරන x දෙකේ වර්ගය දන y එක කරන y දෙකේ වර්ගයේ වර්ගමූලය. සරල රේඛාව දිග මම අය කතා කරන්න යන්නේ නැහැ. එතන මෙච්චර දිගට ආපු එකේ ඔතන ඈඳන්නේ ඇත්තටම සරල රේඛාවයි අවකලනයයි සම්බන්ධ කරන්නේ. හැමදාම මේ ගාන දෙන්නේ ඒකනේ. ඒතකොට සරල රේඛාවයි වෘත්තයයි වෙනම ගානන් දෙකක් එතනින් එනවා. සරල රේඛාවත් ඇඳලා මේකට ෂේප් එකේ දානවා. අවකලනත් එක්ක ලස්සනට ෂේප් කරගන්න පුළුවන් එතන. ඒ නිසා දිගටම එනවා ඒ ගාන. මේ දිග එනවා ගානට උත්තරේ. තේරුණානේ කතාවනේ. පාඩමක් වශයෙන් කියන එක නෙවෙයි නිසා මොනවා හරි ඇති. ඔතන ගන්න තියෙන දෙයකට තියෙන්නේ අභිලම්බී නෝමල් ටික. ඊට අමතරව මෙන්න මේ කැපෙන ලක්ෂය අපි පරාමිතිය ඇල්ෆා වූ ලක්ෂයෙන් හිතන එක මේක හොයන එක ඊළඟට ඔය ඉතින් ඒක තමයි අර මූලික කණ්ඩාංග ජ්‍යාමිතිය මූලික දේවල් ඔක්කොම වගේ එකට ඇතුල් වෙනවා. අභිලම්බ සමීකරණය අභිලම්බයන් ඉතින් ඔක්කොම වගේ තියෙනවා හැබැයි. තේරුණ කතාවනේ. ඒක එහෙම කිව්වම ඇති වෙයි. මං හිතන්නේ ඊට එහා යන්න ඕනේ නැහැ. පරාමිතික සමීකරණ මේ වෙනකොට කරලා නැත්නම් හොඳම දේ ඒක අයින් කරා කොහෙන් හරි පරාමිතික සමීකරණයක් ගත්තා මේකත් හොඳ ගාණක් තමයි කියලා මතක තියාගෙන දැන් මේ බලන වෙනුවෙන්වත් නැත්නම් අපරාධනේ. කරුමෙට ඔය වගේ ඔය කියවිච්ච දේ මොනවා හරි දෙයක් එනවා. ඉතින් හැමදාමත් ඕකෙන් තමයි එන්නේ ඉතින්. එකම තැනක කොහොමත් මේක ඔක්කොම ටික කියවුන ඇතරම. හරි මං හිතන්නේ නැති කියලා. අපි යමු ඊළඟ ගානට. හරි අපි යමු සරල රේඛාවට. අපිට කෙටි ප්‍රශ්න ඉදලා තියෙන සරල රේඛාව. මේකේ පොඩි පොඩි දේවල් නේ එකම රටාවක් මේකේ තියෙන්නේ. සරල රේඛාවේ ප්‍රශ්නත් නෑ. ඉතින් බොහොම සරලයි සරල රේඛාව. ABCD රොම්බසෙහි AC විකර්ණය ABCD රොම්බසයක් AC විකර්ණය දීලා තියෙනවා. ඒක හරි. BD විකර්ණයේ දිගත් දීලා තියෙන එකත් හරි. මේ දිග 10යි 2යි මූල 10යි. එහෙනම් මූල 10 වෙන්න ඕන අනිවාර්යයෙන්ම. කතාව හරි නේද? හරි. විකර්ණ ඡේදනය වෙන ලක්ෂය x සමානයි 1 මත වේ. ඒ කියන්නේ විකර්ණ ඡේදනය වෙන ලක්ෂයේ x අගේ ඍණ 1යි කියලා කියන්නේ. එහෙනම් ක්ෂණිකව විකර්ණ x අගේ ඍණ 1යි නම් විකර්ණයක් නම් මේ සමීකරණ මේක හරහා යනවනේ. එහෙනම් මේකට ආදේශ කරන්න පුළුවන්. මේ ලක්ෂය විකර්ණය මේ ලක්ෂය මේ රේඛාව උඩ ඉන්නවා. මේ රේඛාව උඩ ඉන්න ලක්ෂයක් නෙමෙයි තියෙන්නේ. මොනතකින්? එහෙනම් x වලගේ ඍණ එකක් නම් y වලගේ ධන එකයි. ආදේශ කරලා ගන්න පුළුවන් කෙලින්ම. ඒ කියන්නේ වක්‍රව e ලක්ෂය දීලා තිනවා. වක්‍රව e ලක්ෂය දීලා තිනවා. හොඳ කතාවක් මේකේ තියෙන පොඩි දෙයක්. වක්‍රව e ලක්ෂය දීලා තිනවා. BD විකර්ණයේ දිගත් හරි. මත වේ. B හා D හි කණ්ඩාංක තමයි අහන්නේ මගේ. B හා D හි කණ්ඩාංක අහන්නේ. B හා D හි කණ්ඩාංක. ඒකේ ගන්න තියෙන ඇත්තටම වැදගත් දේ මේකයි. නිමල්ගේ වයස හොයනවා නම් අපි කෙලිම x කියලා ගත්තා x එව්වා. කතාව සාධාරණ බලයක් ගන්න බෑනේ x කියලා. ඉතිරිය ශේෂය රේඛීය ප්‍රකාශනයක් ඉතිරි වෙනවා නම් ඒක ගන්න බෑනේ x කියලා. ඒක ගන්න ක්‍රමයක් තියෙනවා. බලයක් නම් ගන්න ක්‍රමයක් තියෙනවා. තිරස් x උයි සිරස් හරි මොනවා හරි f උයි θ හරි මොනවා හරි කියලා සංකීර්ණ සංඛ්‍යාවක් නම් හොයන්නේ සංකීර්ණ සංඛ්‍යාවක් ගන්න ක්‍රමයක් තියෙනවා. ඔක අති බරපතල වටින කතාවක්නේ. එතකොට ලක්ෂයක කණ්ඩාංකයක් නම් අහන්නේ ඒක ගන්න ක්‍රමයක් තියෙනවා. ක්‍රම දෙක තුනක් තියෙන්න පුළුවන්. නමුත් විශේෂ ක්‍රමයක් තියෙනවානේ. පරාමිතික යන වෙලාවේ t වලින් ගන්න පුළුවන් xy දෙකම. ඒ කතාව හරි. හැබැයි නෝමල් කණ්ඩාංකයක් යන වෙලාවේ වක්‍රය මත විශේෂිත වූ ලක්ෂයක් හොයන්න ඕන නම් ඒක x කියලා අරන් හරියන්නේ නැහැ නේ බං. වක්‍රයක් මත ලක්ෂයක xy දෙකම ඉන්නවනේ. මේක අපි මේ වෙලාවේ x0 y0 කියලා ගමු.
ඕකයි වටින්නේ. හොයන්න ඕන එක ගන්න එකනේ අපි වැදගත්ම කතාව. නිමල්ගේ වයස නම් අපි x කියලා ගන්නවා. කතාව පැහැදිලි. මේක x නෝට් y නෝට් කියලා ගමු. මොන ක්‍රමෙන් හරි x නෝට් y නෝට් හොයාගන්න පුළුවන් නම් වැඩේ කොට. කතාව තේරෙනව නේද? එහෙනම් මේකේ කණ්ඩායමක x නෝට් y නෝට් දැන් මේක හරි ලස්සනයි. මේ රේඛාව මත ලක්ෂයක් වගේ තියෙනවා නම් පරාමිතිකව වගේ ගත්තා නම් මරු. ඇත්තටම AC වගේ හොයන්න තිබුණා කියපන්කෝ. එහෙමනම් මේ C ලක්ෂය ගන්න ඕනේ x නෝට් y නෝට් නෙමෙයි. උඹලා දන්නවා ඒක. අර x t දාලා y යුක්ත කළා y t දාලා x යුක්ත කළා හෝ කොහොම හරි පරාමිතිකව ගැනීම පට්ට සිරා. ඒක මාර සිරා. එහෙම එකක් තමයි අපි කලින් අර ඉදා ගිය සතියේ මම හිතන කරා ඒ කැලලක්. යන්තම් තේරෙන්න ඕන කතාව. මෙතන මේක කවුරුත් මත නැහැ. ඒ නිසා ඕකට ආය පරාමිතික ඇඳන්න යන එක ටිකක් දිග වැඩි වෙයි. ගමු x නෝට් y නෝට් කියලා. දැන් උඹලා BD දෙකක් හොයන්න තියෙනකොට කවදාවත් දෙකක් අපි හොයන්නේ නැහැ. ජීවිතේට අපි දෙකක් හොයන්නේ නැහනේ. අවස්ථා දෙක හොයන්න. අපි ජීවිතේට දෙකක් හොයන්නේ. අපි ගන්න එකයි. හොයාගෙන යදි මෙන්න යකෝ ඔටු අනිත් එක ආවිල්ලා. සාමාන්‍ය ක්‍රමයෙන් අපි B හොයපන්කෝ ඉස්සෙල්ලා. පස්සේ D හොයමු. අපි එහෙම හිතමු. දෙකම හොයන්න ඕන. ඉස්සෙල්ලා B හොයලා පස්සේ D හොයමු. ගනින්කෝ එහෙනම් B කියන්නේ ලක්ෂයක්. ලක්ෂයක කණ්ඩායමක ගන්න ක්‍රමයක් තියෙනවා. මේක කියන්නේ සංකීර්ණ සංඛ්‍යාවක්. ඒක ගන්න ක්‍රමයක් තියෙනවා. මේක වර්ගජ ප්‍රකාශනයක්. AX වර්ධන BX යන C විදිහට ගන්න ඕනේ. ඒක ගන්න බෑ X කියලා. ලක්ෂයක කණ්ඩායමක නම් ඒක ගන්න ඕනේ X නෝට් Y නෝට් කියලා. හරි මොකක් හරි කතාවකින් දෙන්නම දන්නේ නැති විදිහට. එහෙනම් මේක X නෝට් Y නෝට් කියලා හොයලා B විතරක් හොයපන්කෝ. ඉතුරු එක බලමු පස්සේ. එහෙනම් මේකව ඈඳලා මොනවා හරි දත්තයක් ලියපන්. එච්චරයි කතාව. මේකව ඈඳලා දත්තේ මට තේරෙන්නේ නැහැ. මේ දිග ලියපන්. ඉතින් අන්න යකෝ දිග නිකම් ඉවරයි. මේකේ අනුක්‍රම ලියපන්කෝ. මෙහෙම කරුට ඉවරයි පාඩම. ගන්න. එහෙනම් මේකේ අනුක්‍රමණය කියන්නේ මොකද්ද? BE ගේ අනුක්‍රමය මේක වැද්දගත්ම දේ මෙහෙම ගන්න එක. ඉතින් ඒකනේ කතාව යකෝ මැත්ස් කියන්නේ ඒකනේ. එහෙනම් මෙන්න මේකේ අනුක්‍රමණය BE ගේ අනුක්‍රමණය කියන්නේ මූට සීන් අනුක්‍රමණය. මුගේ අනුක්‍රමණය ඍණ 3යි. එහෙනම් BE ගේ අනුක්‍රමණය ධන 1ට 3යි. කතාව තේරෙනවා. මේකේ අනුක්‍රමණය ලියවෙන්නේ y කරන y දෙකයට x කරන x එක. y කණ්ඩායමක වල වෙනස බෙදීම x කණ්ඩායමක වල වෙනස. y නෝට් ඍණ 1යට x නෝට් ධන 1. y නෝට් ඍණ 1යට x නෝට් ධන 1 කියන්නේ 1ට 3යි අරු ඍණ 3 නිසා. තේරුණ කතාව. ඒකෙන් ගනි දැන් මේක තියාගනිමු ඔහම. දැන් ටික කියමුකෝ. තව කියනවා මේ දිග මූල 10යි. එහෙනම් මූල 10ට චාටරනේ දිගේ වර්ගය ගනි. ඒ තමයි වර්ගමුල ලියන්න තෙපේ. BE දිග ලියපන්. මේ දිග ලියපන්. y නෝට් ඍණ 1 වර්ගය x නෝට් ධන 1 වර්ගය. y නෝට් ඍණ 1 වර්ගය ධන x නෝට් ධන 1 වර්ගය සමාන 10යි. මේක 2. 1යි 2යි පොඩ්ඩක් හොරට බලපන්. y නෝට් ඍණ 1 මෙතනක් තියෙනවා. y නෝට් ඍණ 1 මෙතනක් තියෙනවා. y නෝට් ඍණ 1 කියන්නේ x නෝට් ධන 1 බෙදීම 3. මේකේ වර්ගය කියන්නේ x නෝට් ධන 1 වර්ගය බෙදීම 9. මේක 10 10 10 කැපිලා ගියාම x නෝට් ධන 1 වර්ගය සමාන 9 කෙලින්ම. මේ කෙලින්ම x නෝට් ධන 1 කියන්නේ ධන හෝරින 3 මේ. ඊටාම ලීසින් එනවා. පැහැදිලිනේ කතාව. හරි. දැන් ධන සලකපන්. මම ලිව්වේ නෑ මෙතන. ධන සැලකුවොත් මට එනවා මේක ධනත් එක ගියොත් x නෝට් 2යි. අන්න y නෝට් කෙලින්ම 2යි. x නෝට් 2 වෙනකොටම මේකට ආදේශ කරපන්. x නෝට් 2 දැම්මොත් කැපිලා ගියාම y නෝට් 2ක් එනවා. මෙන්න එකක්. තව එකක් තියෙනවා. අන්න අර මගුල. b කියලා ගත්තට ඔටෝ එනවා අනිත් එක. අනිත් එක D වෙන්න ඕනේ එහෙමනම්. අපි මේකට යෝජනාවකින් මේක B කියලා කියමු. B හෝ D දෙක මාරුනට කමක් නැහැ නේ. ස්ථිර නැහැනේ B ද D ද කවුද කියලා. එහෙනම් ධන මේක අපි B කියලා යෝජනා කරමු. මේ x නෝට් 2යි y නෝට් 2යි මේ B ලෙස ගනිමු. සිංහල ලියපන්. මම උතන කෑ ගහන්න ඕනේ නැහැ. ඒක ලියලිය B ලෙස ගනිමු. එම නිසා B කියන්නේ මේක. දෙක මාරුනට කමක් නැහැ. BD කණ්ඩායම දෙක ඇත්තරම. එහෙනම් ඍණ සලකපන්. ලියපන් ඍණ සලකීමෙන් කියලා. ඍණ සැලකුවොත් මේ x නෝට් මෙච්චරයි y නෝට් බිඳුවයි. ඒ කියන්නේ d එක අපි d යෝජනාවකින් ගියමු. මේක එච්චරයි. ඔන්න කණ්ඩායම දෙක. තේරෙන්න ඕන. ඉතින් ඊට ගොඩාක් දේවල් කියන්න නම් හිතනවා. නමුත් මේක ගැලපෙන්නේ නැහැ. ඒක එහෙම කියා ගන්න බෑනේ. ඒතකොට මේ වැඩිත් අසාර්ථකයි. මේකේ අසාර්ථකත්වය අඩු කරගන්න ඕනි. පේපරේ සාර්ථක කරගන්න බෑ. මෙහෙම බෑ. උගන්නපු නැති උන්ට පේපරයක් කරලා පේපරේ සාර්ථකව කරා කියලා නිම කරන්න බැරි වෙයි කියලා මට හිතෙනවා. එහෙම බෑ. දැන් මේක මම ක්ලාස් එකේ උන්ට උනා නම් මම ඔහොම නෙමෙයි කතා කරන්නේ. කොහොමත් ඔහොම නෙවෙයිනේ කතා කරන්නේ. වෙනස් ඒක. දැන් ඒක කතා නොකර අපි ඉක්මනට යමු. මොනවා හරි ටිකක් ගනින් අසාර්ථක පැත්ත එන තරම් ඒව අයින් කරලා යන්තම් ගඩ දෙයක් තියෙනවා ගනින්. නිකන් බොරුවට මේක බැන දඩබඩ ගල කරා ඒව කියන එක නෙමෙයි වෙන්න ඕන. මේකේ පොඩි ගණ්ඩ දෙයක් තියෙනවා ගනින්. මෙහෙම ලක්ෂයක් හිතන විදිහවත් අඩුම ගානින් ගනින් කී ඇති. ඉක්මනට කරා කියන්න එපා. ඒක අමාරුයි කරන්න. මට හුරුත් නැහැ කියලා මම කිව්වනේ. මේ අර උගන්නපු නැති එකට පේපරයක් කරන පළවෙනි වතාව කියලාත් මම එදත් කිව්වා. නැවතත් ඒක ආයෙ මතක් වෙනවා. ඒ නිසා මට අර කියනකොට දැන් උගන්නපු නැති උන් ඉන්නවා කියලා මට ඔක්කොම කියන්න හිතෙන. එතකොට ඒකත් හිර වෙනවා. එතන මම හිර වෙනවා එතන. හරි ඇති ඒක දැනට. ඉතින් බොහොම මොනවා හරි ටිකක් හැබැයි හොඳයි. දන්නේ නැති එකේ මුළු මැත්ස් කියන්නේ දන්නේ නැති එකේ කොහෙන එක කිව්වොත් වැරද්දකුත් නැහැනේ. ඒක ගන්න ක්‍රමේ අරගත්තා ඒක හොයුවා. එච්චරයි. බලයක් ගත්තත් එහෙමනේ. බලයක නම් විශේෂ තුනක් තියෙනවා. විශාලත්වයේ දිශාව ක්‍රියා රේඛාව. ඒතර මේ තුනම දන්නේ නැති විදිහට තුනම හොයන්න ඕනේ. මේකේ දෙකක් දන්නේ නැහැ කියලා දෙකම හොයන්න ඕනේ. නිමල්ගේ වයස නම් x විතරක් අරන් x එව්වනම් ඇති.
පොඩි කාලේ කරන දේනේ. ඉඩමක දිග නම් x ගත්තා x එව්වා. නමුත් මේක එහෙම ගන්න බෑනේ. හරි ඇති. මෙයාගේ සම්බන්ධය ලියමු. මං හිතන ඇති කියලා එක. හරිනේ එච්චරයි ඒක. හරි අපි යමු උතර 7 වෙනි ගානේ b පාර්ට් එකේ ශේෂ ප්‍රමේයට. ශේෂ ප්‍රමේය අපි වර්ගජ සමීකරණ එකේ දක්කරා. ශේෂ ප්‍රමේය නම් මේවා කරලා තියෙන්න ඕනේ. මම පොඩි පාඩම් 2023 උන්ටත් දැන් මම නම් ඉවරයි නෙවෙයි ඉවර වෙගෙන යනවා. ඒක වැඩක් නැහැ. මේකෙන් අදහස් කරේ මුලම පාඩම් කියලා මම කියන්නේ ගියේ. මුලම පාඩම්නේ. ඒක බොහොම සරල දේවල් වෙන්න ඕන. ඇත්තටම පුළුවන් වෙනෝනේ මේ සෙට් එකම තියෙනවා. ඉතින් මම නම් සෙට් එක මුළු ගණන් ඔක්කොම හැදුවනේ. ඒතර ඒ හදනකොට මේ ඔක්කොම හොඳට කතා කරා. මේවා නිකන් පටපට ගාලා පුළුවන් වෙන්නත් ඕන. දන්නේ නැති එකෙට අමුතු මැජික් වගේ පේනවා. මෙලෝ සසරක දෙයක් නෑ මේකේ. දන්නේ නැති එකෙක් මොන හේතුවක් නිසාවත් මේක දිහා බලාගෙනවත් ඉන්න එපා. නිකම්ම අතෑරලා අන්තිම උත්තරේ චෙක් කරගත්තා නම් ඇති දන්නවනම් ඊට එහා දෙයක් කතා කරලවත් තේරුමක් නැහැ. පොඩි ගාණක් මේක. මම ඊට වඩා කතා කරන්න යන්නේ නැහැ. නමුත් මම එහෙම මෙන් කියනවා. හැබැයි අර යන්තම් විතර වගේ පුළුවන් එකෙක් ඉන්නවා නම් කියන්නේ මොනවා හරි ටිකක් හොඳට පුළුවන් නමුත් පොඩ්ඩක් ෂුවර් නැහැ වගේ නම් අහගෙන හියොත් උට යමක් තේරෙයි. මම ටිකක් ඉක්මනට ඒක කරනවා. fx එක fx යන දෙවෙනි හොය ඒක හරි fx එක මෙන්න මේකෙන් බෙදුනේ ශේෂය මේ ආකාරයේ ගනි. ඕක ලියනකොට මෙහෙම කතාවක් ලියවනම් හරි. බෙදීම පිළිබඳ ඇල්ගොරිතමට අනුව ඒක ලියන්න ඕන. මම ලිව්වේ නෑ ඒක. දැන් මම බෝඩ් එකේ ලිව්වේ නෑනේ කියලා කියන්න එපා. උඹලට මගේ මගුලා දාලා නෑනේ. උඹලා ලියන්න ඕන. බෙදීම පිළිබඳ ඇල්ගොරිතමට අනුව මට කෙලින්ම ලියන්න පුළුවන් fx මොකෙක් හරි මොකෙක්ගෙන් හරි බෙදුවොත් මොකෙක් හරි ඉතිරි වෙලා යමක් ඉතිරි වෙනවා. මොකෙක් හරි ලැබිලා යමක් ඉතිරි වෙනවා. එතකොට මේ හතර දෙනා අතර සම්බන්ධය ලියන එක තමයි ඇල්ගොරිතම කියන්නේ. ඒ රෙද්ද වැඩකුත් නෑ. මෙලෝ මතකයක් තියෙන්නත් ඕනේ නෑ. නිකන් අර මෝඩ මගුල මේ මෙහෙම එකෙක් අරන් මෙහෙමයි බෙදුවා මෙහෙම වෙනවා. මෙන්න මේ හතර දෙනා අතර මෙන්න මේක සමානයි. මේක වරක් මේක ධන මේක වගේ සම්බන්ධයක් තියෙනවා. සම්බන්ධයක් ලියන්න පුළුවන් කියන එක විතරයි ඕකෙන් කියන්නේ. කිසිම විශේෂ දෙයක් නැහැ. නම විතරයි බොරුවට තියෙන්නේ. සත පහක දෙයක් නැහැ. අර 8 වසරේ දන්න කතාවනේ සංඛ්‍යා බෙදුවා මෙන්න එකමනේ මේ තියෙන්නේ. එහෙමනම් මෙන්න මේකෙන් බෙදෙනවලු අච්චරක් ඉතිරි වෙනවලු. හැබැයි ලැබෙන්න ඕන කවුරු හරි. ඒක ෂුවර් නේ. ඒක තමයි ඇල්ගොරිතමින් කියන්නේ. යම් මේකක් ලැබෙනවා. ඒක පොඩ්ඩක් නිදහසේ බලුවා නම් හරි. හරි මේකට අනුව මට මෙහෙම ලියන්න පුළුවන්. මේක වෙලා තියෙන්නේ මෙයා මේකෙන් බෙදලා අච්චරක් ලැබිලා අච්චරක් ඉතිරි වෙලා. ඒක ගානේ සිංහලෙන් කියන හොඳට. දැන් මේකේ මගෙන් අහන්නේ PQ. PQ නේ අහන්නේ. සංකේතාත්මකව මට දෙපැත්තට පුළුවන් x සමාන a ආදේශයෙන් දැම්ම ගම මේ කෑල්ලම බිඳු වෙලා මෙහෙම එකක් එනවා. x සමාන b දැම්මොත් මේ කොටසම බිඳු වෙලා fb සමාන මෙහෙම එකක් එනවා. ඒක බැරි වෙන්න නම් බෑ දැන්. දැන් මම මේකෙන් ab හොයාගත්තා නම් හරි. දෙක අඩු කරමු. අඩු කරාම මට මෙන්න මේ f රින fb එනවා. මේක කැපිලා යනවා p පොදුර ගත්තොත් a රින b එනවා. අන්න p මෙහෙම එනවා. බොහොම සරලයි. දැන් මම Q හොයන්න ඕනේ. මේකේ හොඳම දේ ගිහින් ආදේශ කරන එක නෙමෙයි. එකෙක් අයින් කළ එකෙක් හොයන එක තමයි ලේසි හොඳම දේ. ඒව අයින් කරමු. ඒව අයින් කරන් මේක B වලින් වැඩි කරලා මේක A වලින් වැඩි කරලා අඩු කරා නම් හරි. ඒකනේ වෙන්න ඕනේ. ඒතර මේක B වලින් වැඩි කරලා මේක A වලින් වැඩි කරලා අඩු කරන්න ඕනේ. මේ BFA AFB මෙතන ඒතර මේක කැපිලා ගියා. Q පොදුර ගත්තම B රින A මේක එනවා. ඒ කියන්නේ Q සමානයි. මම මේ දෙක මම මාරු කරලා ලියන්නම්. ගානේ තියෙන්නේත් එහෙම නෑ. ගානේ එහෙම නෑ. සාමාන්‍ය B රිනේට වඩා A රින B හොඳයිනේ. මේක මාරු කරමු බෙදනකොට. මේකත් මාරු කරලියමු. මේක හොඳයි. මෙන්න ඔන්න Q වලගේ. ඊටාම් පහළ මට්ටමේ හරි. ගාන ටිකක් වෙනස් කරනවා. හැබැයි මේ px ධන q සමානයි අමුතු මගුලක් බව පෙන්නන. ටිකක් විතර වෙනස්. ඇත්තටම එතකොට px ධන q කියන්නේ කවුද? මෙන්න p මෙන්න q. px මෙන්න q. හරි නේද කතාව? මේක තමයි සාමාන්‍ය නම් උත්තරේ. අපි හැමදාම ගන්න මෙහෙම. විභාගයට ආපු හැමදාම වගේ තිබුණේ ඔහොම තමයි. ඒකෙන් එහාට පොඩ්ඩක් විතර ගිහලා මොකද්ද මගුලක් සෙට් කරනවා. මට පේන හැටියට fa fb මුන් තනි කරනවා. FA FB තනි කරනවා. මේකත් මෙතනත් FA තියෙනවා මෙතනත් FA නිසා FA FB තනි කරපන්. ගණින් FA පොදුවට x යට A ඍණ B. ගණින් FA පොදුවට ඍණ B යට A ඍණ B. ඍණ B යට A ඍණ B. හරි නේද කතාව? ගණින් FB පොදුවට A එනවා. A යට A ඍණ B එනවා. මෙතනින් එනවා ඍණ x යට A ඍණ B එනවා. දැන් හරි මේක සුළු කරා නම් හරි. හරය සමාන නිසා x ඍණ B. හරි මේක හරය සමාන නැති වුණාට හරය සමාන නැහැ. හරය සමානයි. නමුත් බීර්ණියේ තියෙන්නේ මේක මාරු කරලා උඩ මාරු කරාම හරි x ඍණයි. බොහොම සරලයි. ඒකෙන් හරි ලස්සන දෙයක් කියවෙනවා. fx කියන දඩ බහුපදයක් x ඍණ a x ඍණ b වගේ කියන ගුණිතයකින් බෙදුනම ලැබෙන ශේෂය මෙන්න මේ ආකාරයට පිහිටනවා. ඕක මම හැමදාම කියන කතාව තමයි. ඔය ගානේ මොනවා හරි ප්‍රශ්නයක් කාටද තියෙනවා නම් උඹලා 8 වසර දැනුමින් ඔය ගොඩ දාන්න පුළුවන් සම්පූර්ණයෙන්. මොකක්ද මේ කතාවේ තේරුම? මෙන්න කතාවේ තේරුම. මම මේක ඈඳන්නේ මෙන්න මෙතෙන්ට. මේක උඹලා දන්නවද? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුවේ මූල හොයන්න දන්නවද උඹලා? ඔව්. මේක නෙන්නේ ඍණ b ධන හොරන කතාවක් නෙන්නේ බෙදීම 2යි හරි. දැන් මට කියපම් මේකට අනුව 2x වර්ග ඍණ 5x ඍණ 1 සමානයි බිඳුවේ මූල මොනවද? මේකේ මූල මොනවද කියපම්. මේකාගේ මූල මේක නම්. මේකාගේ මූල මොනවද? අන්න ඒට 2 මෙන්න මේකට මේක මෙන්න 9 වසර. 100ට 100ක් ඒක තමයි මේ කරේ.
පොදුවේ සාධාරණ fx කියන බහුපදයක් x ඍණ a x ඍණ b කියන ගුණිතයකින් බෙදුනම ලැබෙන ශේෂය මෙන්න මෙහෙමලු මේකලු ශේෂය. එහෙමනම් px එකෙක් තව මගුලකින් බෙදුවම x ඍණ q x ඍණ තව t හරි මොන හරි බෙදුවම ශේෂය ඒක මේක වෙනස් වෙන්න ඕනි. මේක යකෝ. මේක නම් මේක. තේරෙන කතාව හොඳට කියවපන්. මේ ආවේ fx කියන එක x ඍණ a x ඍණ b වලින් බෙදුනම ලැබෙන ශේෂය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එහෙමනම් ඊට අනුරූපව මෙන්න මේ x ඝනය ධන එක x වර්ග ඍණ එකෙන් බෙදුනම ශේෂයත් ඔය විදිහටම වෙන්න ඕන. ඕකට අනුරූප කරගන්න බැරි හරකෙක් ඉන්න බෑ යකෝ මැච් කරන එකේ. තේරෙන්න ඕනේ. මුල්ම කාලේව මේ තියෙන්නේ. ඒ කියන්නේ ගාන කියනවා x ඝනය ධන එනයින් x ඝනය ධනය කියන්නේ x වර්ග ඍණ එකෙන් බෙදු විට ලැබෙන ශේෂය. ඒක මරු. එනයින් මේකේ මූල අරකට මේක. ඒකම දැන් උඹලා තේරෙන්නේ නැද්ද? අර උඩ කියපු කතාව අර බොරුවට කියාපු කතාව මෙතනත් ආයි කියනවානේ x ඝනය ධන එක මේකෙන් බෙදුවම ශේෂය. x ඝනය ධන එකනේ යකෝ fx කියන්නේ. x වර්ග ඍණ එකනේ යකෝ x ඍණ 1 x ධන එක නෙමේ x ඍණ a x ඍණ b කියන්නේ. එතකොට ලැබෙන ශේෂය මොකಾದ? අර ආපු එක මේක මෙන්න මේක. පට්ට සිරා එක ලියන්න ඕන මෙහෙමයි. f a සමානයි දෙක ලෙස ගමු. b සමාන මේක ලෙස ගමු. c සමාන මේක ලෙස ගමු වගේ fx කතාවට අනුරූප කරොත් මේක fx කියලා ගමු. එතකොට x ඍණ a වශයෙන් ගන්න කවුද? මේක කෙලින්මේ x වර්ග ඍණ එකකින් බෙදන්නේ. ඒක ලියන්න පුළුවන් මට x ඍණ 1 x ධන එක කියලා. x ඍණ a x ඍණ b වලින් බෙදන්නේ. එහෙනම් a වශයෙන් ගන්න වෙන්නේ 1 b වශයෙන් ගමු ඍණ 1. මරුණත් කමන්නේ. එහෙමනම් මෙන්න කතාව fx කියලා මේක ගමු. a වශයෙන් 1 ගමු. b වශයෙන් ඍණ 1 ගමු. ඒ කියන්නේ මේකින් බෙදන්නේ x වර්ග ඍණ එකෙන් බෙදන්නේ. x වර්ග ඍණ එක කියන්නේ x ඍණ 1 x ධන එක නිසා a වගේ මේක b වගේ මේක. අන්න a වගේ මේක b වරහස ලිව්වම හරි එක. මෙහෙම ගත්තොත් fx එක x ඍණ a x ඍණ b වලින් බෙදුවම ශේෂය මෙහෙමනම් මෙන්න මේකෙන් බෙදුවම ශේෂයත් ඔය ආකාරයේ වෙන්න ඕනේ. ඔක විස්තර කරන ගොඩක් දේවල් මට ඔලුවට එනවා. නමුත් ඒක දැන් කෑ ගන්න බෑ. එතන ගැලපෙන්නේ නැති ප්‍රශ්නයක් යයි කියලා මට බයයි හිරිමැටියයි කියලා. හරි දැන් අතහැරලා දාමු. එහෙමනම් මේක fx නම් මෙන්න මෙහෙමනම් දැන් හරි. එහෙමනම් මේක තමයි ශේෂය. ඉහත සාධනයට අනුව මේක ලෙස ගනිමු. මෙතන ලියපන් ඉහත නෑ අපි ඒක පස්සේ ලියමු. මේක ලියමු. හරි එවිට කියලා දාමු. එවිට දැන් ශේෂයේ වශයෙන් ඉන්නේ මේක. මෙන්න මේක තමයි ශේෂය. මෙන්න මේක. එහෙනම් දැන් මේවට අනුරූපව මේක හොයාගන්න ඕනේ. මේක හොයන්න මේ. හරි කවුද fa කියන්නේ? මේක fx නම් fa කියන්නේ f එක කියන්නේ 1නේ 2යි. 1 දැමුවොත් 2යි. fb කියන්නේ f ඍණ 1 a කියන්නේ බිඳුව. ඍණ 1 දැමුවොත් බිඳුවයි. කතාව තේරෙනවද කියද? හරි. දැන් මේක දන්නවා මේ ටික දන්නවා ශේෂය නිකම්. තේරෙනවද කතාව? හරි. එම නිසා ඉහත සාධනයට අනුව ශේෂය කියලා ලියපන්. ඉහත සාධනයට අනුව ශේෂය px ධන කිව්වත් කම නැහැ. px ධන කිව්වම දන්නවා. px ධන කිව්නේ මේ තියෙන්නේ. මේකනේ මේ තියෙන්නේ මේ px ධන කිව් කියන්නේ මේක. ඒ කියන්නේ fa කියන්නේ කීයද? 2යි. කවුද x කියන්නේ? xමයි. b කියන්නේ ඍණ 1යි. a කියන්නේ 1යි. b කියන්නේ ඍණ 1 2යි. කවුද fb කියන්නේ? fb බිඳුවක් ආවා. මේ සෙට් එක බිඳුවයි. ඒක දරස් කළ බිඳුව උනා. මෙතන 2x 2යි කැපිලා ගියාම 2x නේ සෝරි. මේ මෙතන 2 කැපිලා ගියාම x ධන 1යි. ඔන්න ශේෂය. පොඩි දෙයක් හොඳ උඹලා කරන්න ඕන. මේක බැරි වෙන හැම වෙලාවෙම ax වර්ග ධන bx ධන c සමාන බිඳුවේ මූල මෙහෙම නම් 5x වර්ග ධන 3x ඍණ 8 මූල කොනවාද? අරකට මේකට මේකෙන් බෙදුවම ශේෂය මෙන්න මෙහෙම වේ. ඊට පස්සේ කියන මේකෙන් බෙදුවම ශේෂය සොයපන්. අරකට දරස් කළා අර කියනවා නිකම්. හෙන බිහිරුවක්. තන්නේ කර විල සෙට් එකම හදපන්. පොඩ්ඩක් පැටලලා තිබ්බනම් ඔය ගාන ආයි මුලි දැන් බලලා හදපන්කෝ. නිකම්ම තේරුම් ගන්න පුළුවන්. මොනවත්ම දෙයක් නැහැ. පළවෙනි පාඩමනේ. හරි ලීසි ඔක. එකම දෙයක් තියෙන. එකම දේ තියෙන්නේ. හරි. ඇති ඊට වඩා ගියොත් අපැහැදිලි වෙනවා. වැඩි අවුල් වෙනවා. හරි යමු ඊළඟ ගානට. හරි අපි යමු අභ්‍යුහනේ ගානට. අපි එදා ශ්‍රේණි ගාන හැදුවා එකේ 8A නේ. 8A කොටසට යමු. 8A දෙයක් නෑ. මට හැබැයි මේකේ කියලා දෙන්න දෙයක් තියෙනවා. මගේ වචන දෙක තුනක් තියෙනවා. මගේ වචන දෙක තුන කියන්නම්. ඒක හරි වටිනාකමක් කවදා හරි දවසක එයි. ටිකක් සැලකිල්ලෙන් අහගනින් පොඩි දෙයක්. මේක බින්න භාග කඩන්න කියලා කියනවා. බින්න භාග කඩනකොට මේ උත්තරේ එනවා. ඒක තේරෙන්නේ නැත්නම් ඔය ගාන ඕම අතහැරපන්. ආය හදන්න බෑ ජීවිතේට. ඒක අතහැරපන්. බින්න භාගයක් බැරනම් මේකේ එතකොට තව වචන කීපේ තමයි එක මේ අතෙන්ද වචන ටික කියනනම් හරියට මේකේ මූලික වචන තමයි බින්න භාග කියන්නේ අභ්‍යුහනය කියන්නේ මේ ශ්‍රේණි සම්බන්ධ පාඩමක් එහෙම නෙමෙයි මොන හේතුවක් නිසාවත් නැහැ බින්න භාග වලටත් යන්න පුළුවන් අභ්‍යුහනය මේ යන්නේ නියමිත පිළිවෙලට
කතාව තේරෙනවා. කියන්නේ අභ්‍යුහනය කියන්නේ නිකම්ම නිකන් ගණිත ක්‍රමයක් විතරයි. ශ්‍රේණි සඳහා ටිකක් වැඩිපුර අපි පාවිච්චි කරනවා අපේ A level syllabus එකේ. එච්චරයි. නැත්නම් අභ්‍යුහනය කියන්නේ ගණිත ක්‍රමයක්. හරි ඒක වැඩකුත් නැහැ. හොඳට නිදහසේ බැලුවොත් මේකේ පොඩි හොර කපටි වැඩක් කරනවා. ඒ වැඩේ ගැන පොඩි අවබෝධයක් තියෙන එක ඇඟට හොඳයි කියලා මම කියන්නේ. ඒකයි මම කියාගෙන යන්නේ. මෙන්න මේක තමයි බව පෙන්වන්න ඕන. මේක සමානයි මේක බවනේ. දැන් මේකේ තේරුම මං ආයි කී ඉන්නේ. එහෙම නැත්නම් පාඩම කියන්න වෙනවනේ. හරි ඒක ගැලපෙන්නේ නැහැ. එන්ට එක දාමු. එක දැම්මොත් මෙන්න දී වෙනවා LHS මෙන්න මේක. ඒ කියන්නේ බින්න භාග කරනවා මේ කියනවා. RHS කියන අතෙන්ට එක දැම්මම මේ තියෙන කොටස R සමාන 1 ඉඳන් 1 දක්වා 1යට x ඍණ 1 R. මේක කියන්නේ මේකේ R ට දාන්න ඕනේ එක විතරයි. එක ආයතන තමයි 1යට මේ. ඒ කියන්නේ අන්නේ යකෝ වර්කමාව එලෙල. ඒ කියන්නේ n සමාන 1ට සීන් වේ. ඒකත් කතාව ඉවරයි. ඒක තේරෙන්නේ නැත්නම් ඒත් අභිනය කරන්න බෑ. අභිනය කරපු කිසිම එකෙක් මේකට අත ගහන්න එපා. ඒකට මේක ජීවිතේ කරන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට අපි යමු උපකල්පනයට. ඒකත් ඕන හරකෙට පුළුවන් වෙන්න ඕනේ. n සමාන පිට උපකල්පනය කරමු. එතකොට අර බව පෙන්වන්න තියෙන එකේ n ට p දාන්න ඕනේ. 2 ඍණ x x ඍණ එකේ p සමානයි 1යට 2 ඍණ x සිග්මා r සමාන 1 ඉඳන් p දක්වා 1යට x ඍණ එකේ r. මෙන්න මේක තමයි p වලට හරිනම් මේක තමයි උත්තරේ. p වලට හරිනම් මේක මට ගන්න පුළුවන්. හරිද කතාව හරි. n සමානයි p දාන එකට සීන් කරවමු. n සමානයි p දාන එකට සත්‍ය බව පෙන්වමු කිව්වොත් තවත් ලස්සනයි. සත්‍ය බව පෙන්වමු. මේ වගේ බින්න භාගවලදී නෝමල් වල අවුලක් නැහැ. නැත්තම් හොර වැඩක් කරන්න ඕනේ. පට්ට හොර වැඩක් කරන්න ඕනේ. මොකද්ද හොර වැඩේ කියපන්. අපි ලියා ගන්න ඕනේ එන්න තියෙන උත්තරේ. එහෙම ඉතින් හොඳ දෙයක්. හොඳ නියකෝ ඉතින් අභිනය කියන්නේ උත්තරේ දන්නේ නැත්නම් අභිනය කරන්නත් බෑනේ. එන්න තියෙන උත්තරේ අපි අනිවාර්යෙන් දැනගෙන සිටිය යුතුයි. ඒක කපටි ක්‍රමය හොර ක්‍රමයක් නෙමෙයි. ඒක තමයි සිරා ක්‍රමය. ඒ කියන්නේ ඇත්තටම මෙන්න මේක නේද එන්න පීදන එක දැම්ම මෙන්න උත්තරය. මෙන්න මේක නේද වෙන්න ඕනේ. මෙතන මගේ මේ පීදන එක වෙන්න ඕනේ. පීදන එක මෙන්න මේ උත්තරේ. මෙන්න මේක නෙන්න ඕනේ. 1යට 2 ඍණ x ඍණ එකේ පීදන එක කියන උත්තරය මම පෙන්වන්න ඕන 1යට මේකයි. අර එන්ට පීදන එක දානවා. R සමාන 1 ඉඳන් පීදන එක දක්වා 1යට x ඍණ එකේ R. මෙන්න මේ කොටස තමයි කොහොම හරි පෙන්වන්න ඕන. මෙන්න මේකට සමානයි කියලා පෙන්වනවා නම් හරි. මේක කියන්නේ කවුද? එන්ට පීදන එක මෙන්න මේක මෙන්න මේක. මේක කොහොම හරි අර කහ පාටෙන් තියෙන දකුණු පැත්තේ කොටස පෙන්වනවා නම් හරි. මේකව හදමු අපේ උපකල්පන ඇසුරු කරගෙන. උපකල්පන වල තියෙන p දක්වා. මෙතන p දාන එක දක්වා. එහෙනම් p දක්වා p දක්වා කියන්නේ p බලය දාපන්. p බලය දැම්මොත් තව p දාන එකක් එන්න නම් p දාන එකක් එන්න තව එකකට x ඍණ එකක් දාන්න ඕනේ. දැන් මේක තමයි මේ ඉන්නේ. මේක තමයි මගුල අපේ උපකල්පනය. මේකට දාපන් මේ කොටසට සම්පූර්ණයෙන් දාපන් අපේ උපකල්පනය. එකයට මේ කෑල්ල එළියෙන් ඉන්නවා. මේ හොන්න කතාව. කිසිම අවුලක් නැහැ. අපි උපකල්පනය හොඳට ඈඳගත්තා. මොන ක්‍රමෙන් හරි මේක සුළු කරලා කහ පාට එක පෙන්වන්න ඕන. කහ පාට එක පෙන්වන්න ඕන. කහ පාට එක පෙන්වන්න. ඒක හොරට ලියා ගන්න ඕන. දැන් මේකෙන් ෂේප් එකේ වරහන් ඉවත් කරපන්. මෙන්න එනවා. ආයි මේකෙන් වරහන් ඉවත් කරපන් මෙතෙන්ට එනවා. මේකත් හරි. මේක ඇතුලේ කොහොම හරි පෙන්නපන් කහ පාටෙන් ලියාගත් එක. ඒ කියන්නේ මේකත් බින්න භාග කඩන්න වෙයි. කැඩුවා දස් කාලා බින්න භාග මෙන්න කැඩුවා. දැන් හොරට බලපන් මෙන්න මෙතන. මෙන්න මේක අස්සෙන් කොහොම හරි අර කහ පාට එකාගේ මගුල් වගේක් එන්න ඕන. කහ පාට එකාගේ ඉස්සරහට මොකෙක්වත් නැහැ බං. මේ කහ පාට එකාගේ ඉස්සරහට මොකෙක්වත් නැහැ. කහ පාට එකක් කොහෙන්ද ආවේ? එහෙනම් පාඩම් බෑ ඒ කියන්නේ උඹලට. එන්ට පීදන එක දැම්මම මෙන්න උත්තරේ යකෝ. කහ පාට එකාගේ මේක නැහැ. දාපිය ඇතුළට. එහෙමත් ඇතුළට දාන්න පුළුවන්. යකෝ සිග්මාගේ ඇතුළටත් මගුලක් සෙට් කරන්න පුළුවන්. නියත එළියට ගන්නත් පුළුවන් ඇතුළට දාන්නත් පුළුවන්. මේක නියතයක් කියන්නේ මොකද්ද? x නියතයක්. යකෝ x එක නියතයක්. r නේ වෙනස් වෙන්නේ. r ටනේ මගුල් වැටෙන්නේ මෙතන. දාපිය ඇතුළට මේක. අන්න මේක ලියන්න මේ ඉස්සරහින් ගියා මොකෙක්වත් නැහැ. මොකෙක්වත් නැති කරගත්තේ මම පට්ට හොරට මම මේ කරේ. මම මේ පට්ට හොරට කරේ. උත්තරේ දිහා බල බල මම මේ සීන් කරන්නේ. දාපන් ඇතුළට. අන්න එනවා x එකේ r දාන එක. ඒතර මේක කඩපම් බින්න භාග. මේක x එකේ ඇතුළට මට වැරදුනා. x එකේ r දාන එක. මේක r දාන වැරදීමක් කරනවා. r දාන එක. හරිද මං කියන්නේ r දාන එක. කියපු දේ පැහැදිලි වෙන්න ඕන. හරිනේ කතාව හරි. මේක දැම්ම ඇතුළට. ඇදලා ගන්න පුළුවන් එළියට. R තියෙනුන් ඇදලා ගන්න බෑ එළියට. R ට අගයන් දාන්න තියන්න එපා. අනිත් ඒවා ඇදලා ගන්නපන් එළියට. හරි. දැම්මා. දැන් මෙන්න මේක කොහොම හරි ගන්න ඕන බං. කෑල්ලක් නම් ඉන්නවා. මේ කෑල්ල නෑ අකමන්නේ. මේ කෑල්ල නෑ ඒක නෑ. ඒක නෑ. මොකද්ද කේස් එකක් තමයි බං. කේස් එකක් තමයි. පැටලෙන් යන්නේ මටත් නෑ ඔලුවට ටිකක් අවුල් ගතියක්. මේ වෙලාවට දඩට කල්පනා කරලා කරත් එකයි සීන් කරත් එකයි. නෝමල් සීන් කරත් එකයි. මේ වෙලාවේ කල්පනා කරන්න කියලා දෙන්න ඕන. නමුත් මේ වෙලාවේ මේ අභිනය ගොඩ දාන විදිහනේ කියලා දෙන්න ඕන. දැන් මේක ගොඩ මේක පට්ට සිරා යකෝ එන්න තියෙන කන්නේ පට්ට සිරා. මෙන්න මේක මට චාටර් මේක චාටර් මූ නැති වෙන්න ඕනේ. මේකත් කොහෙද මට දැන් අවුල් වැඩි. මට දැන් අවුල් වැඩි. මට ඇත්තටම අවුල් වැඩි. මම මෙහෙම කියන්න ඔන්න හරි. මම දැන් මෙහෙම ඕනම හිතන විදිහ බලපන්. දැන් මේක සිරාද පට්ට සිරා. මේක සිරාද නෑ. ඒක නම් ඔය පස්සේ මොන හරි වෙයි කීපන්කෝ. මේක සිරාද නෑ බං. මේක සිරා නෑ. සිරා එක මොකාද? උඩ එක. මේ වෙනුට උඩ එකවත් දාමුද? එහෙම බෑනේ බං. සමාන නම් දාන්න පුළුවන්. බොරුවට දාමු යකෝ. දාලා බැලන්ස් කරමු.
එහෙමත් පුළුවන්ද? පුළුවන් බේ ෂේප් එකේ හොරට මෙයන් මෙතන හොරට මෙයන් වැඩි කියන්න. මේ කන ඉන්නේ උඹලට අරක දාපන් උන්නේ කමන්නේ. සිග්මා R සමා මේක වෙනුවට වැරදි මේක පට්ට වැරදි. P දන එක දක්වා එක යට x ඍණ 1r වැරදි බං එහෙම දාන එක වැරදි ඒක වැරදි. ඒක නම් වැරදි. ඒක වැරදි. මේකාට මේක පට්ට වැරදි. කොහොමද ගොඩ දාන්නේ මං කියන්නම්. පට්ටම හොරට කියලා දෙන්නද? නිකන් හොරට නැතුව පට්ටම හොරට හිතලා කියපන්. දැන් මේක එන්න එපැයි යකෝ. මේක එන්න නැතුව වෙන මගුලක්ද මේකට ලියන්නේ? එන්න ඕන. උඹලා හිතපන් මේකට මේක සමානද? මං හිතන්නේ. කියපන් මොකද්ද මෙතන තව අඩු වැඩි කියපන් පුළුවන් නම් හිතලා කපටි කමෙන් කියපන් අඩු වැඩි මොකද්ද කියපන්. මට නම් හොඳට තේරෙනවා. මේක කැපෙන්න ඕනේ. අතනින් එන්න ඕන. උඹලා මං කෙලිම උත්තරේ දාන්නද? ඍණ 1 යට x ඍණ 1 දාපන්. මොකෙක් හරි බලන එක හිතයි උඹලා පට්ට පොරවල් කියලා. නමුත් තන්නේ කර බොරුවක් කරේ මම මෙලෝදියක් හිතුවේ නෑ මේක ෂුවර්ද මේකට මේක සමානද ඔව් ඇයි මන් දන්නෙත් නෑ හැබැයි මම සමාන බව පෙන්වන්න ඕනේ නැත්නම් මන් නෝන්ඩි නේතන ඒ නිසා නමුත් මේක දාන්න පුළුවන් හොරට විභාගයට නම් දාපිය කිසිම අවුල මේකට ඇදලා අරපන් මේක ඒ ඇරිය තනිකර මේ උත්තර එන්න එපේද මේක එන්න එපේ දැන් අන්න මගුල සීන් වෙලා මේකේ අදරස් කළා හරි මේකට බං එහෙම දාන්න පුළුවන් දාන්න බෑ ඒත් දාපන් අවුලක් නෑ ඉතින් වැරදි නම් කියලා වෙනවා වැරදි නම් කොහොමද වැරදි හරි බව පස්සේ බලමු වෙන කතාවක් මම මේ වචනේ කියන්නම් කැපෙන්න දැන් හරි මේකට මේක ඇරලා දැම්මම උත්තරේ දරස් ඒ නිසා ඉවරයි වැඩෙත් ඉවරයි එහෙම කරන්න බෑනේ යකෝ ඔය අයිතියක් නැහැ එහෙම කරන්න පොඩ්ඩක් බලමු චෙක් කරලා මෙන්න අහගනින් මගේ කතාව මට ඕනකම ඕත අතහැරපන් බිනි බගෙන් නැහැ ඔය නැහැ මෙන්න අල්ලගනි වචනයක් මරු වචනයක් ඉදිරි කාලෙත් හෝ දැන් හෝ කවදා හෝ ක්‍රමාරෝපිත ගණන් වල ඊළඟට EX ගණන් වල EX වලින් ඊළඟට සිග්මා ගණන් වල තවත් මොන හරි කියපන්කො මොනවා හරි පොඩි අපහැදලියක් එනවා. අපහැදලියක් එනවා නම් කරන්න ඕනේ මොකක්ද දන්නවද? EX හරි සිග්මා හරි මේ මොකද්ද ක්‍රමාරූපිතය හරි ප්‍රසාරණය කරපන්. ඊට පස්සේ කෑලි බෑලි ඇඳපන්. මරුවට හරියනවා. උඹලට තේරුන්නේ නැහැ මේකට මේ කියන බව. ටිකක් අපහැදිලිනේ. මටත් අපහැදිලි. මොකද කරන්න ඕනේ? මේක ප්‍රසාරණය කරපන්. අනිවාර්යයෙන් මේකට එනවා. මේක දෙකම පොඩ්ඩක් ප්‍රසාරණය කරලා බලමු. දැන් හරි. මම මෙහෙම කරන්නම්. මම දැන් ඉවරයි කියපන්. ඔන්න දැන් උත්තර ඉවරයි. උත්තරේ සීන් වෙන්න යන්නේ. දැන් ඉතින් උඹලා කියයි ඉතින් එහෙම දාන්න බෑනේ යකෝ බොරුවට. පුළුවන් යකෝ අභිවෙන්නේ පුළුවන්. එහෙම පුළුවන්. ඒවා සමාන වෙනවා ෂුවර් එකටම. අභිවෙනෙන් සාධනය කරපන් කියන්නේ හරි නිසානේ. ඒ නිසා පුළුවන් කරන්න. නමුත් මම කියන කතාව වැරදිනේ. මේ වෙලාවේ දැන් මේ ගානට ගැන කතා කරොත් එහෙම ඇත්තම කතාව මොකක්ද දන්නවද? මම උඹලට කියන්න මරු කතාවක්. සිග්මා r සමාන 1 ඉඳන් p දක්වා එක යට x ඍණ 1 r ධන 1 ඉන්නව නේද? ඇත්තටම මොකಾದ මේක? එක යට දාපන් 1 x ඍණ 1 වර්ගය. දාපන් 2 x ඍණ 1 3. ඔහොම ගිහිලා අන්තිමට එන්නේ මොකಾದ කීපන්? එක යට x ඍණ 1 p ධන 1. ඔන්න මේක. මම කියපු දේ තේරෙනවද? ඊළඟට හොරට ප්‍රසාරණය කරපන් r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා අපි අර හොරට දාපු එක x ඍණ 1 r ටිකක් වේගෙත් වැඩි අභිනේ බැරි එකට බෑ මේක. හොද්දටම දන්න උන්ට යකෝ මේ කියන්නේ මේකෙන් අවාසියක් කරගන්නේ මම තමයි කියනව තේරෙන්නේ නැහැ වගේ පේනවා නමුත් ඒක කරන්නේ පාඩම යකෝ කොහොමද ඉගෙනවන්නේ ඒතර එක බින්දුව ඉඳන් කරලා මේවනේ තුට්ටු දිරවනවා දැන් මේක ප්‍රසාරණය කරපිය එක යට මේ තියෙන්නේ x ඍණ 1 එකනේ දාන්නේ එක යට x ඍණ 1 වර්ග උණු දුක දෙනවා මරුවට ඊට පස්සේ මම ආයි ලියන්නේ උච්චර ඕනේ නැහැ ලියන්න එක යට x ඍණ 1 p ධන 1 r ට දාන්නේ p අන්න p ධන 1 උඹලා දැක්කද මරු මගුල මේ බලපන් මේකාගේ තේරුම මේකාගේ තේරුම මේක EX ක්‍රමාරෝපිත සිග්මා තුනේම ප්‍රශ්නේ හැමතැනම ප්‍රසාරණය කරපම් ඔය වචනේ ඇති තොපි මේකට සෙට් වීම තුලින් ඔය වචනේ අල්ලගත්තත් ඇති හෙන්න ගණන් තොගයක් කොට දානවක ප්‍රමූල ධර්ම වලින් EX එනවත් ඕකනේ කරන්නේ හරි අතෑරපම් ශ්‍රේණි ගණන් දඩට හදන්නේ අර ප්‍රසාරණය කරලා අපි අර බලින් ගෙනලා ආදේශ කරන්නේ හරි අතෑරපම් මේ බලපම් මරු මගුල මේ මට තේරෙන්නේ නැහැ මේ බලපම් සීන් එක පට්ට දුක කියන්නේ එළ දුක යකෝ මේ බලපන් දුක මේක තියෙනවා මේ ඔක්කො අන්න යකෝ මෙන්න මේකා මොකාද මේ බලපන් මේක මොකාද සිරාවට මේක කියන අර උඩේ කාණ යකෝ මේ තියෙන්නේ ඇත්තම කතාව එක යට x ඍණ 1 ධන මේ තියෙන්නේ සිග්මා r සමාන 1 ඉඳන් p දක්වා එක යට x ඍණ 1 r ධන 1 මේ තියෙන්නේ සිග්මා r සමාන 1 ඉඳන් p ධන 1 දක්වා එක යට x ඍණ 1 r උඹලා දුක දැනනවද දන්නේ නැහැ මරු දුක කියන්නේ උඹලට ඕනකම තිබ්බේ මෙන්න මේකනේ උඹලට ඕන මේකා වෙනුවට මම මොකෙද්දෝ දැම්මනේ අන්න මේකා කියන්නේ මොකද්ද මෙන්න මේකා කියන්නේ මොකද්ද දාපිය හැ පැතර මේ නිකම් මම ඒක අර බොරුවට දැම්මේ හොරට දැම්මේ පට්ට හොරට දැම්මේ මම තේරුම් අරන් නෙමෙයි යකෝ දැම්මේ මේ බොරුවට දැම්මේ හැබැයි හරි ගියා මේ තේරුම් ගනින් හරි ගියා ඒ කියන්නේ මගුලට සීන් ඒ කියන්නේ එක යට දෙක රිනෙක්ස් ඒ කියන්නේ විභාගයට අපි ඒක පෙන්නන්න ඕනේ නැහැ මේක කෙලින්ම මෙහෙම සිග්මාගේ මගුල් දෙමි p දණයකට ඉර ගහපන් යට x ඍණ 1 r එනම් n සමාන p දණයකට සතිය නිසා මගුල සීන් වේ හරියට ඒක ලියවෙන්න ඕන හොඳ අවධානයෙන් හිටිය එකට නම් මරු දෙයක් ඔක තේරෙනවා
ගාන තව වෙන ක්‍රම තියෙන ඕන ක්‍රමයකට හදපන් ඔය කියපු ටික මාරු වටිනවා. මේ වගේ තැනකට හොරට ඕන මේක හොරට ඕන එක කෙලින්ම දාන එක. අර අනවශ්‍ය එකක් කැපෙන්න දාලා ලස්සට දාලා විභාගයට නම් හොඳටම තේරෙනවනේ මේකත් වෙන්න බා. බෙලක් තියෙනවනම් හොඳට. නැත්තම් දරස් කල් දීලා බලන්න නැහැ මේ වල නැහැ කොහොම. අර අපිට ටිකක් අර හුරු නෑනේ සිග්මා ඇඟේම නෑනේ. ක්‍රමාරෝපිත ඇඟේ නෑනේ. ඊළඟට EX එක ඇඟේ නැති නිසා ටිකක් විතර පේනවා අඩුයි. නමුත් ගණිතය දන්න උන්ට ඕක පේනවා අපිටයි පේන්නේ නැත්තේ. ඒ නිසා උන් මේව දන්නවා. උන් දන්නවා. ඒ නිසා ඒව පෙන්වන්න ඕනේ නැහැ. ඕක තමයි කතාව. මං හිතනවා ඇති කියලා. වැඩි දිග්ගැසුනොත් වැඩි අවුල්නේ. ඉතින් ඕක තමයි කතාව. ඒක සරලයි. ටිකක් එකකින් අල්ලගනි මොනවා හරි ටිකක් හරි. යමු ඊළඟට. හරි අපි යමු අවකලනය ගන්නට. අවකලනය ගන්න නම් හදන තරම් දෙයක්වත් නැහැ. උඹලා දැනගෙන ඉන්න ඕනේ. අවකලනය උගන්නලා මෙහෙම හදන්න බෑනේ. අවකලනය ගැන කතා කරන්න දෙයක් නැහැ. මම මැත්ස් කරන එකට අවකලනය කියන්න ඕනේ නේ. හරි. y සමානයි කියලා ගමු අපි. සාමාන්‍ය නිකන් අවකලනය කරපන් කිව්වත් අපි ගන්නවා y සමානයි කියලා ගන්නනේ ගන්න ඕනේ. නැත්නම් චාටර් ලියන්න ගියාම y සමානයි මම මේ භාගයේ බලය දැම්ම නැත්නම් මට ලියන්න ගියාම එපා වෙනවා. ආයි වර්ගමූල දාලා භාග ගත්තම ලීසිනේ. මගුලක දර්ශකයට තැන දීපන්. dydx x විශේෂයෙන් අවකලනය කියලා දීපන්. dydx වනේ nx සෙන්ට්‍රික භාගයයි මගුලේ ඍණ එක ඇතුළ අනිවාර්යෙන් අවකලනය වෙනවා. කියන්න බෑ බං කියලා දෙන්න බෑනේ. කොහොමද කියලා දෙන්නේ? සුබිද දර්ශකයට තැන දීපන්. ඊට පස්සේ ඇතුළට සීන් කරපන්. ඒ කියන්නේ වෙන්න ඕන අවකලනය කරන්න ඕන මේක. හරි. එහෙනම් මේ මගුල එකයට ගියා වර්ගමූල ගියා මේක හරි. මේකේ ප්‍රධානියා sin x කියලා හිතලා අවකලනය කරපන් cos x x නෝන නිසා මේක නැවත සීන් කරන්න ඕනේ. මේක tan මගුල සීන් කරාම sec වර්ග මගුල වරක් මේක x නෝන නිසා නැවත මම මේක අවකලනය කරන්න ඕන කියලා ලිව්වා. මම මෙතනත් පියවරක් අඩුවෙන් ලිව්වේ. කිසිම අවුලක් නැහැ. එක පොඩිමට කරන්න පුළුවන්. මේක x නෝන නිසා නැවත මේක අවකලනය කරන්න ඕන. කතා කරන එක තේරුම් නැහැ බොරු වැඩක් වෙනවා. ඒකයට දැම්ම මේක ආවා. මේක එහෙම් පිටින්ම මේ ටික ඔක්කොම මෙතෙන්ට ආවා. ඊවල මගුල අවකලනය කරාම ඒකමයි එන්නේ වරක් x නෝන නිසා මේක අවකලනය කරන්න ඕන. වර්ගමූල x අවකලනය කරාම x වල භාගයනේ nx ඍණ කියන්නේ භාගයයි x වල ඍණ භාගය කියන්නේ 1 2 මූල x. හරිනේ කතාව. තේරෙන්නේ නැත්නම් ඒක අතහැරලා ආයෙ කරන්න බෑ ඒක. ගැලපෙන්නේ නැහැ. ඒක නියම් බොරුවට උත්තරයක් දෙක විතරනේ. මම මේක සුළු කරේත් නැහැ. පොඩ උඹලා ටික ෂේප් කරලා දාපල්ලා නිකන්. මේ වෙලාවවත් නිකන් තීරුම නැහැ නේ. බොරුවට නිකන් ආතල් දෙන එකේ. හරිනේ වැඩේ කරපන්. ඒක වෙන්න ඕන හරි. ඒතකොට ඕකේ අඩුපාඩු හොයන්න එපා. මේක වරහන් දැම්ම අරක රෙද්දක් කියන්නේ නැහැ යකෝ. හරි. ගනි මේක. මොකද්ද මේ තියෙන්නේ? මේක මරු නෙමෙයි. මේක දැනගෙන ඉන්න ඕන උඹලා අනිවාර්යෙන්. කොහොමද දැනගෙන ඉන්න ඕන? මේක දන්නේ නැත්නම් කරන්න බෑ. අරක නම් ගොම්පට යන්නේ. මේක තොපිට කරන්න බෑ නෝමල්. ඇයි කියපන්. දර්ශකයට මගුලක් සීන් වෙලා තියෙනවා. මේ දර්ශකයට ගිහින් තියෙනවා කියන්නේ දර්ශකයට x සම්බන්ධ ශ්‍රිතයක් තියෙනවා. කතාව තේරෙනවද? කොහොමත් බෑ හිතන්නවත් බෑ. කොහොමත් කරන්නත් බෑ. හැබැයි පට්ට දිගට මෙහෙම ලබ්දි ගුණිත තිබ්බොත් ඒත් ලඝු දාලා කරන්න පුළුවන් කියලා අපි දන්නවනේ. දාපම් මේකට ලඝු ln y සමානයි කඩපන් ln x අතර ධන ln මේක ඍණ ln මේක. මම දර්ශක ගන්න නැතුව ලිව්වා. දැම්මම දර්ශකයේ ඉස්සරහට ගත්තා. දැම්මම දර්ශකයේ ඉස්සරහට ගත්තා මෙහෙම. දැන් නිදහසේ හොඳට කඩලා හදාගත්තා. දැන් අවකලනය කරපන්. ඒකයි වෙන්න ඕනේ. ln y අවකලනය කරාම මොකද්ද? මේව ගැන කතා කරන්න බෑ. තේරුණේ කතා කරන්න බෑනේ. කොහොමද කතා කරන්නේ? y අවකලනය 1 යට y. x විශේෂයෙන් බෑ. වෙන y විශේෂයෙන් අවකලනය කරපියේ 1 යට y. ෂේප් වෙන්න d/dx දාන්න ඕන. කතා කරන්න අමාරු බෑනේ කියන්නේ. 1 යට y d/dx. මේක අවකලනය කරපන් 4 යට x. ගුණිතයක්. මේක වරක් මේක වරක් මේක. sin වරක් මේක අවකලනය කරාම 1 යට දැම්ම මේ ඇතුළ අවකලනය වෙන්නත් ඕන. ධන මේක වරක් cos මේක වරක් cos. මේක භාගයමයි. මේක ln නිසා 1 යට දාපන් ඇතුළ අවකලනය කරාම 2x. මේ කැපෙනේ ඔක්කොම කපලා ඕන මගුලක් කරපම් මම දන්නේ නැහැ. ඒක ඊට එතනින් එහාට යන එකේ තේරුම නැහැ. නිකන් බොරුවට කාල කණේ තේරුම නැහැ. dydx සමානයි පට්ට y වරක් එන මගුල මෙන්න මේක y අදාලා උත්තරේ ලියපන් හරියට. ඒ ඇති. ඔතන වැදගත් වචනේ දර්ශකයට තිබ්බම කොහොමත් ලඝු දාන්න ඕනේ. x වල මේකවත් බෑනේ බා. මේකවත් බෑනේ. x වල y සමාන මේකවත් බෑනේ. sin x වල x බෑනේ. මේකවත් කරන්න බෑනේ. මේක අවකලනය කරන්න බෑ. මේක අවකලනය කරන්න බෑ ලඝු දාන්න නැතුව. sin x මේ පොඩි දෙයක්වත් කරන්න බෑ. x වල xවත් බෑ මේ. x වල xවත් බෑ. මේකවත් බෑ. y සමාන x වල x බලේවත් අවකලනය කරන්න බෑ ලඝු දාන්න නැතුව. දාන්න ඕනේ. මේකට කොහොමත් බෑ. දාන්න ඕනේ. ඔන්න දාලා කරන විදිහ. තේරෙන කතාව. හදිසියෙවත් දන්නේ නැහැ කි අත ගන්න එපා. ඒක කොහොමද අත ගන්න එපා. ඒක අත ගාලා බෑනේ කරන්න. එහෙම කරන්න බෑ රයිට්. මම හිතන්නේ නැති කියලා අපි ඒකේ BC part දෙකේ දකරා නේද බා. ඒක කරානේ. තව තියෙන අපිට ප්‍රස්තාර කැල්ල. ඒක අඳිමු. ඒක ලීසි මම හිතන්නේ දෙයක් නෑ. මම හිතන්නේ බලමු ඒක. හරි. හරි අපි අවකලනේ ප්‍රස්තාර ගන්නට යමු. ප්‍රස්තාර ගන්න එතන සරල එකවත් එක මම ඒක දැන් මේක පොඩි පාඩම් වල පොඩි ප්‍රශ්න නිසානේ. එතකොට සාරාංශය මෙච්චරයි. සාරාංශයේදී අවකලන ලීසි කොහොමද අවකලන ප්‍රස්තාරණ තියුණ හරියට පුළුවන් ඉපේ ප්‍රශ්න තියෙන්න බෑනේ කවදාවත් ඔය BC යනම නම් හොයන්න එහෙමත් වෙනවනේ. ඒ වගේ දීලා ආපු අවස්ථා තියෙනවා. මේකේ අර්ථ නැති ප්‍රශ්න එහෙමත් නැති නිසා මේ ලুকু කේස් එකක් තියෙන එකක් නෙවෙයි. එතකොට fx සමාන මෙහෙම ලෙස ගනිමු. b හා c තාත්වික නියත.
y සමාන fx ප්‍රස්ථාරයේ මේ ලක්ෂය හරහා යයි. අන්න කතාව y සමාන මෙන්න මේ y සමාන fx කියන එකයි. කියන්නේ y සමාන මේක 2 ඍණ 16 හරහා යනවලු. ඒ කියන්නේ x ට 2 වැටෙනකොට y ට ඍණ 16යි ලූ කියලා වක්‍ර කතාවක් යකෝ. ඒක දන්නේ නැති හරියන්නේ නැහනේ. y සමාන mx තන c කියන්නේ 5 3 හරහා යනවා. 5 3 ආදේශ කළා සීන් කරගන්න 8 වසරේ දන්නවනේ. හරි. දාපම් මෙන්න එකේ උත්තරයක් එනවා. ඊට පස්සේ ඒක සමීකරණයක් එනවා. ඊට පස්සේ කියනවා එහිදී අතර එහිදී ප්‍රස්ථාරයට තිරස් ස්පර්ශකයක් ඇත. මොකද තිරස් ස්පර්ශකයක් කියන්නේ? ප්‍රස්ථාරයට සාමාන්‍ය ප්‍රස්ථාරයකට ඇඳුවොත් මෙහෙම අන්දම අමුතුව මේ ඇල ප්‍රස්ථාර ඇල ඒවන ඉන්නේ යම් තැනකදී තිරස් ස්පර්ශ පට්ට සිරා මගුල සීන් dydx බිඳුවයි. වක්‍රව කියන්නේ dydx ගණන් පටස් ගාලා ඒ dydx x සමාන 2 දී බිඳුවයි කියන දත්තය ටික තේරෙන්නේ නැහැ නේ. කියන අවකලන ප්‍රස්ථාරවලට ගහන්න එපා. තුරු බෑ කියන්නේ. මේකට ආදේශ කරා මේ කියනවා. b සමාන ඍණ 8ක් එනවා. c සමාන ආදේශ කරා බිඳුවක් එනවා. ඒ කියන්නේ ඇත්තට මේ අපි ප්‍රස්ථාරය වෙන්නේ මෙන්න මේක තමයි මේ කියන්නේ. මේ ලක්ෂයක් හරහා යනවා කියන එකයි යම් තැනකට අදාළ ස්පර්ශකයේ අනුක්‍රමණයයි දෙනකොට මේක ලියා ගන්න බැරි කවුරුත් නැහැ. තිරස් ස්පර්ශකයක් කියන එකේ තේරුම මේකයි. හරිද කතාව? හරි. පළවෙනි කොටස කියන y සමාන fx ප්‍රස්ථාරයේ ස්ථානීය උපරිම ලක්ෂය හා ස්ථානීය අවම ලක්ෂ වල කණ්ඩාංක. හරි ඇත්ත ඒක. ස්ථානීය උපරිම එකයි අවම ලක්ෂ දෙකක් තියෙනවා. වල බහුවචනෙන් හරියට තියෙන එක හරියට. අවකලනය එතකොට ස්ථානීය කියනවා හැරුම් ලක්ෂ. ස්ථාවර ලක්ෂ කියන ස්ථානීය උපරිම ලක්ෂය කියන්නේ කතා සාපේක්ෂ උපරිම කියන්නේ. හරි එතකොට කෙලින්ම ඒ තැන් ලැබෙන්නේ dydx බිඳුවෙන් තැන්. කෙලින්ම දඩබඩ ගාලා අවකලනය කරපම් මේක ආවා. ඒක හරි ඒවත් දැන් බැරන බෑනේ කරන්න. ඉතින් මම මගුලක් කරන මේක බැරන. හරි මෙන්න එනවා. බිඳුවයි 2යි ඍණ 2යි වන විට dy/dx බිඳුවේ ස්ථාවර ලක්ෂ පවතී. මේක දෙපැත්තට ඊතලෙක් ගහපන්. අනිත් පැත්තටත් හරියනවා. ස්ථාවර ලක්ෂ පවතිනවා මේක බිඳුවක් වෙනවා. බිඳුව වෙනවා නම් ස්ථාවර ලක්ෂත් පවත. දිකටම දෙපැත්තේ ඒවා ඇති පද අපි කළා දිනවනේ. හරි එතකොට දැන් මෙන්න මේ අගයන් වලදී තමයි ඒක වෙන්නේ. මේ වෙලාවේදී වංගු ගහනවා. මෙහෙම ගිහින් වංගු ගහනවා. ඒ වංගුවේදී ලක්ෂණය අපි දන්නවා. වංගුවක් එන තැන් පටපට ගාලා මේකෙන් අහු වෙනවා. ප්‍රස්ථාරක සාරාංශ කතාව ඒකනේ. හරි මේ වගේදී මොන විදිහේ වංගුද? මෙහෙමද තව මගුල් තියෙනවනේ නතිවර්තන කොහොමද කියලා බලමු. හරි එහෙනම් ඍණ 2යි ධන 2යි 2යි කියලා ගමු. මේ අඩු වැඩි මේ සංඛ්‍යා රේඛාවේ මේ තියෙන සංඛ්‍යා රේඛාවේ කතාව තමයි මේ තියෙන්නේ. එතකොට ඒකෙදී ඍණ 2කට වඩා අඩු අතර වැඩි. කවදාවත් නිකන් දන් ඍණ දාන්න එපා. පට්ට වැරදි. dy/dx මේක ඍණ දාපන් ඍණ 100 පට්ට ඍණක් එන්නේ. dy/dx ඍණයි. අර කෙලින්ම රේකීයව තියෙන නිසා වර්ග තිබ්බනම් ඔකට වඩා වෙන ක්‍රමයක් අපි කතා කරනවානේ. රේකීය තියෙන නිසා දඩබඩ ගාලා මාරු කර සීන් කරන්න පුළුවන්. ඍණ නම් ෂුවර් ධන ෂුවර් ධන. වර්ගයක් තිබුණොත් තමයි ඒව තේරෙන්නේ. දැනගන්න එපා. ඉතින් වෙන මොකද කරන්නේ? හරි එහෙනම් මේ කතාව හරි. එහෙනම් මේක ඍණ මේක ධන. ඒතර මේ ඍණ අඩු පැත්තේ ඍණ වෙලා වැඩි පැත්තේ ධන වෙන්නේ මොකಾದ? මට මතකත් නෑ යකෝ. මට මතකත් නෑ. මම දන්න රෙද්දකුත් නෑ. එහෙනම් මොකද ඒක හොයන්නේ කොහොමද? පට්ට කපටි ක්‍රමිකුත් මම කියලා ඔය තියරි අති බරපතල පිළිවෙල කරලා තියෙන්න ඕන උඹලා වුණත් හැම එකම මේක මම උඹලට හොර කපටි ක්‍රමිකුත් කියනවා. මේ පැත්ත ඍණ නේද? මේ බලපං කතාව මේක මම හැමදාම කියන්නේ. දැන් උඹලට මේකත් කියන්නම්කො. මේ බලපං මේ බලපං කතාව. මෙන්න මේකේ මේ මොන ඉරක්ද? මේ මොන ඉරක්ද? මේ පළවෙනි ඉර මොන ඉරක්ද? මේ දෙවෙනි ඉර මොන ඉරද? පළවෙනි ඉර මේ ඉරි මොන ඉරද? ඍණ ඉරි කියපං. මේ ඉරි මොන ඉරද? ධන ඉරි කියපං. මොකක්ද යකෝ මේ මගුල් කතාව? ඔව් මේ මම අදහස් කරේ මේකාගේ අනුක්‍රමණය ධන. මේකාගේ අනුක්‍රමණය ඍණ මේ x අක්ෂය ඍණ. හරින කතාව හරි. අන්න ඒක ඔලුවට අරගෙන මෙන්න මේ වගේ පට්ට කපටි ක්‍රමයක් ගහපන්. අඩු පැත්තේ ඍණ නේද? ගහපන් ඍණ ඉරක්. දැන් මෙන්න මෙහෙමනේ ඔක ඇත්තටම තියෙන්නේ. මෙන්න මෙහෙම තියෙන්නේ මේ පැත්තේ ඍණයි, මේ පැත්තේ ර්ණයි, මේ පැත්තේ ධනයි. ඔහොමද ඔක තියෙන්නේ. හරි. එතකොට අඩු පැත්තේ ඍණ නේද මේ ඍණ තියෙන්නේ. ඍණ ඉරක් ගහපන් මෙහෙම එකක්. මේ පැත්තේ ධන ඉරක් ගහපන්. ඒතකොට මෙහෙම එකක් ඉන්නන්න. ඔහොම මේව ගහන්නේ නැහැ. නමුත් මෙහෙම කළා ගනින්. මේ පැත්තේ ධන ඉරක් ගහපන්. ධන ඉරක් කොහොමද ධන ඉරක් ගන්න? මෙහෙමනේ. මෙහෙම ධන. මේ පැත්තේ ඍණ මෙහෙම. ආයෙත් මෙහෙම එකක්. ඔන්න ඔහොම එකක්. ඔන්න ඔහොම අල්ලන්නේ ඔක. තප්පර දෙකකින් ඔක ශේනිකව මම පිළිවෙල කරලා දෙනවා. හරි. මේක අවම උපරිම අවම. ඊට වඩා ඉතින් බෑනේ බා. පාඩමක් කරනව නෙමෙයි. කොහොමත් නෑනේ සමස්ත මුළු යක් ඉන්න වෙලාවක් මෙහෙම තැනකට ගන්නවා කියන්නේ ඩේන්ජර් නේ. හරි. කොහොම හරි කමන්නේ උපරිම එකයි අවම දෙකයි තියෙනවා. සාපේක්ෂ එම නිසා 2 ඍණ 16 දී හා 2 ඍණ 16 දීම තමයි සාපේක්ෂ අවම දෙකක් ඇත. අවමයක් නැත. උපරිමයේ බිඳුව තියෙන්නේ. හරිද කතාව? හරි. දැන් ඒව කණ්ඩායම් හොයන්න ඍණ 2 දී 16යි. බිඳුවේදී බිඳුවයි. 2 දී 16යි. අර එක තැනකට කියලා තියෙනවා. 2 දී ඍණ 16යි 16 ඍණ 16 බා 16 නෙවෙයි ඍණ 16. ඍණ 16. හරින කතාව හරි. ඊළඟට ඒකත් උන ශීර්ෂ වල කණ්ඩායම් හොයන්න ඉවරයි. හරි. ඊට පස්සේ කියනවා මොකද්ද? අතර ඒක හරි. අගයන්ස් හොයන්න ඒකත් හරි. මේ අගයන්ස් එක හරි. අක්ෂ කැපෙන ලක්ෂ වල කණ්ඩායම්. අක්ෂ දෙකම කැපෙන අක්ෂ කැපෙන ලක්ෂ වල අක්ෂ දෙකම. x අක්ෂයේ කැපෙන තැන හොයන්න y x අක්ෂයේ කැපෙන තැන හොයන්න ඕනේ නෑ නෙමෙයි.
බලමු අපි y වල x ගේ බිඳුවේදීනේ y අක්ෂය කැපෙන්නේ x සමානයි බිඳුවේදී අපි හොයලා තියෙනවා. ආයේ හොයන්න දෙයක් නැහැ මේ x සමානයි බිඳුවේදී අපි හොයලා තියෙනවා. ඒ හින්දා ඒක හොයන්න දෙයක් නැහැ. y සමානයි බිඳුවේදී හොයමු. y සමානයි බිඳුවේදී මේ ප්‍රස්ථාරය හොයන්න පුළුවන්. දාපම් මේකට බිඳුව. මෙන්න 4 මෙන්න මේක. ගනි මෙන් x වර්ගයක් පොදුර. x වර්ගෙන් 8ක් එනවා සමානයි බිඳුවයි. මෙතනින් එකක් එනවා බිඳුවයි. මෙතනින් එනවා ධන හෝරින 8යි කියන්නේ වර්ගමූල 2යි මූල 2යි ධන හෝරින. වේගය වැඩි නේ. වේගය වැඩි රෙද්ද කතා කරන වේගය වැඩි. හරින කතාව හරි. ඔන්න ඔච්චරයි. ඒ කතාව පැහැදිලි වෙන්න ඕන. එතකොට අක්ෂ කැපෙන ලක්ෂවල ඒ කියන්නේ y බිඳුව වෙනවා කියන්නේ x අක්ෂය කැපෙන තැන මේ x අක්ෂය මෙතනදී කැපෙනවා. x අක්ෂය කැපෙන තැන හරි. y අක්ෂය කැපෙන තැනත් හරි. ඊට පස්සේ අනන්ත ශාඛා හොයන්නත් ඕන. y සමානයි x වල 4 ගණින් පොදුවට. මේ තියෙන y සමානයි මේකෙන් ප්‍රස්ථාරය අපේ y සමානයි x වල 4 ඍණ x වල 4 මොකද්ද x වල 4 ඍණ 16ද ඍණ 16x නේ ඍණ 8x නේ ඍණ 8x ඍණ 8x නේ ආවෝ ඍණ 8x වර්ග ආවේ නේ ඍණ 8x වර්ගද ඍණ 8x වර්ග නේ ඔව් හරියටනේ හරි බීට නේ ආවේ ඔව් 8x වර්ග හරි එතකොට මේ වගේ තැනකදී අනන්ත ශාඛා හොයන්න අපි x වල වැඩිම බලයේ පොදුවට ගන්න ඕන බෙදන්න බෑ උඩ යට පරිමේ එකක් නෙවෙයිනේ ගණින් බලෙන් පොදුවට x වර්ගය x4ක් වැඩිම බලය අන්න එනවා 1 8යට x වර්ග මොකද මේකට අනන්තය දාලා බෑ අනන්තයේ 4 අනන්තයයි අනන්තයේ වර්ගය අනන්තය 8 වරක් අනන්තයෙන් අනන්තයක් අඩු කරාම කෙලවේ ඒ නිසා ෂුවර් නෑ අර්ථ නෑ ඒ නිසා ෂේප් කරන්න වැඩිම බලය ගණින් පොදුවට හරිනේ කතාව x4ක් ගත්තම මෙහෙම එකක් එනවා දැන් දාපන් ධන අනන්තේ පට්ට ධන 8 යට කෝටි කියන්නේ බිඳුවයි ඒ කියන්නේ එකවරක් අනන්තය කියන්නේ එකයි එකවරක් අනන්තය කියන අනන්තයයි. තේරෙන කතන්දරේ අනන්තය වරක් එක. අනන්තය. ඍණට ගියත් ඕකමයි වෙන්නේ. ඒ දෙකම එක සැරේ ඉවර කමන්නේ නැහැ. x යනකොට ධන හෝරණ අනන්තයට y යන්නේ ධන අනන්තයට. එච්චරයි කතාව. බොහොම සරල සිද්ධියක්. ඉතින් මහා ලොකු දෙයක් තියෙන මොනවත්ම නැහැ ඉතින්. මේව උඹලා දන්නවා හොඳටම දන්න දේවල්නේ හරි. දැන් ඇති ওই ටික හොඳටම ප්‍රමාණවත් අඳින්න. උපරිම අවම තියෙනවා දෙකක්. ඍණ 2 16ක් ඍණ 16ක් තියෙනවා. ධන 2 ධන 16 ඍණ 16ක් තියෙනවා. බිඳුවේ බිඳුවක උපරිමයක් තියෙනවා. ඍණ කෝටියක්දි ධන කෝටිය යනවා ධන කෝටියක්දි ධන කෝටිය යනවා ඒ ලක්ෂණ වලට අනුව මෙහෙම ඇවිල්ලා ඔහොම යන්න ඕන කතාව තියෙනවා y අක්ෂය මේ x අක්ෂය කැපෙන තැන y බිඳුව වන තැන ඍණ 2යි මුල 2යි හා මෙතන ධන 2යි මුල 2යි තේරුණානේ කතන්දරේ ඒක ලකුණු වෙන්න ඕන පැහැදිලි වෙනවනේ ප්‍රස්ථාරයන් දෙක හරි බල මේ පාට කරන්න එපා මම මේ ලකුට ඇඳලා සුමට වක්‍රයක් අඳින්න කියලා කියන පැන්සලෙන් එක සැරේ ඇඳලා දාන්න ඕනේ ඔකයි කතාව පැහැදිලි වෙන්න ඕන සාමාන්‍ය පැන්සලෙන් අදින්නේ ඉතින් පෑනෙන් ඇඳත් මම පැන්සලෙන් අදපයි ඉතින් ප්‍රස්ථාරයෙන් පැන්සලෙන් හරි එනයින් y සමානයි මාපාංක fx ඍණ fx හා 1යට fx මම ටික පිළිවෙලට අඳින්නම් ටික බෝඩ් එක හොඳට ඉඩාරම් මම පිළිවෙලට ඒක අඳින්නම් මොකද මේක අසුරෙන් තමයි ඒක ගන්න ඕන මේ ඉඩ මදි මෙතන මම ඒක පිළිවෙලට ඇඳලා හිමීට කියන්නම් ඇල්ෆා බීටා ගැමා කොටස් තියෙන්නේ ඇල්ෆා බීටා ගැමා කියන්නේ මොනවද කොරෝනා වෛරස් ප්‍රභේදනේ දෙන්නේ හරි එකත් හොඳයි එතකොට ඒ ටික අඳිමු හරි මම අඳින්නම් පිළිවෙලට ඉඳපන් දැන් හරි අපි බලමු මේ y සමානයි මාපාංක උඹලට කියන්නේ මේ ඇල්ෆා පාර්ට් එකේ කියන්නේ මොකද්ද y සමානයි මම මේක තියරි වගේ කියන්නම් මේක ඔය වැඩි දිනෙක හිම්මෙන් චාර්ටර් කරගන්නවා වගේ මට හිතෙනවා මෙන්න මේකනේ දැන් අදින්න කියන්නේ මේක අදින එක තමයි තියෙන්නේ මම උඹලට මේක එන ක්‍රමේ නිකන් ලාවට කියන්නම් කෝකටත් ඒක කියන එක හොඳයි මොකද මේ වගේ කොටසක් ළඟදිම එනවා තාම ආවේ නැහැ ළඟදිම එනවා ඔය සාමාන්‍ය ජනප්‍රිය ටිකක් මේක හොඳයි ඇත්තම කතාව මම නිකන් ලාවට මේකේ තේරුමෙම උඹලට කියන්නද තේරුමෙම කිව්වොත් හරි ලස්සනයි මම පොඩ්ඩක් තේරුම මේක විස්තර කරන්න අපිට මම මෙහෙම කතා කරන්න මෙන්න x y y මට නිකන් හිතපන්කෝ දැන් මෙහෙම කතාවක් y සමානයි අපි නිකන් fx ම ගමුකෝ නම් හරි එතකොට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් අඳින මූලික ක්‍රමයට අපි පොඩ්ඩක් යමුද සාමාන්‍යයෙන් ප්‍රස්ථාරයක් අඳින මූලිකම ක්‍රමය මොකක්ද කියපන් 8 වසර ක්‍රමය මොකක්ද කියපන් 8 වසර ක්‍රමය තමයි 8 වසර ක්‍රමයේ තමයි එක්ස්ට්‍රා ගයක් දාලා y හොයලා ඛණ්ඩාංක 10ක් 15ක් අරන් ඒ ටික යා කරන එක. ඒක මූලිකම ක්‍රමේ. හැබැයි ඉතින් හරියටම හරි ඉතින් ඒක තමයි ක්‍රමේ. හරියටම හරිනකොට හරි ඉතින් ක්‍රමයක් වශයෙන් හොඳම ක්‍රමය ඒකනේ. දැන් අපි මේ ඇඳලා තියෙන්නේ y සමාන fx නේ. අපි හිතමු මේක ලකුණු කරලා හොයලා ලක්ෂ 50ක් 60ක් හොයලා තිත් තියලා තියලා ඒ තිත් ටික තමයි මේ යා කරලා තියෙන්නේ කියලා අපි හිතමු. අතිසාධාරණයි නේද මේ තියෙන්නේ ඒක ඇඳපු ප්‍රස්ථාරය තමයි මගෙන් අහනවා දැන් මෙන්න මේ fx ට ආපු අගයන් ටික මේකට අනුව මේක දැම්මට අඳින්න කියනවා y සමානයි මොකද්ද fx මාපාංකය අන්න බලපන් පට්ට සිරා කතාව දැන් මෙන්න බලපන් කතාව ඒකටත් අපි වගුවක් ගහමු අපි හිතමු y සමානයි මාපාංක fx ටත් අපි වගුවක් ගහනවා කියලා x ට 5 දාලා මාපාංක fx ගමු x ට ඍණ 2 දාලා මාපාංක fx ගමු. ඇත්තටම හැබැයි f ට 5 දාලා fx අරන් තියෙනවා. එහෙනම් මාපාංක fx ගන්න කෙච්චර දෙයක් නෙවෙයිනේ. x සමානයි 2 දී මේක 8යි. එහෙනම් මාපාංක x ඒකත් 8යි.
x සමානයි 3ේදී මේක 6යි. එහෙනම් මේ මාපාංක fx ඒකත් 6යි. x සමානයි 4ේදී මේක ඍණ 2යි. මාපාංක fx ධන 2යි. අන්න පට කතාව. තේරුණාද උඹලට කියන්නේ fx ට අගය fx ධනාගයන් තියෙන වෙලාවේ මාපාංක fx කියන්නේත් ඒ කණ්ඩාංක ටිකමයි. හැබැයි fx ගේ අගය ඍණ වෙලාවේ මාපාංක fx ගේ අගය ඒකේ ධනාගය. උඹලට තේරෙන්නේ කියන්නේ තේරෙන්න ඕන කියන්නේ. දැන් උඹලට මේ තියෙන්නේ නිකන් හිතපන් මේකේ තේරුම මේ x සමානයි ඍණ 3ේදී. ර්ණ 3ේදී fx අගය 10යි. එහෙනම් මාපාංක fx ගත්තත් ඒත් 10යිමයි. ඒ කියන්නේ මාපාංක fx ප්‍රස්ථාරයේත් ඕකම තමයි. x සමානයි ඍණ 2ේදී fx අගය ඍණ 16යි. ඕක මාපාංක fx අගය ගත්තා නම් ධන 16 වෙන්න ඕනේ. උඹලට දැන් තේරෙන්න ඕනේ. ඍණ කොටස ධන කොටසට යනවා. තේරුණානේ කතන්දරේ? ඒ කියන්නේ x අක්ෂයට යටින් තිබුණු ඍණ කොටස ධන වෙලා උඩට යනවා. ධන කොටස එහෙම්මම තියෙනවා. ඔන්න තේරුම් ගනින් ක්‍රමේ. ඔක දන්නේ නැහැ කියලා හිතලා උගන්වන්න. දන්නුන් ඉන්නවා. දන්නුන් වාතයරද අපි ඒක වැඩක් නැද්ද? මම දන්නේ නැති කාට මේ යන්තම් හරි උදව්වක් කරන්න ඕන. එතකොට මාපාංක fx වල තේරුම fx අගය අර මං කියපු දේ හරි ලස්සනයි. මේකෙන් ඕන එකක් තේරුම් ගන්න පුළුවන්. x ට අනුව y x ට අනුව y x ට අනුව y තමයි මේ තියෙන්නේ. මාපාංක fx නම් මේකගෙන්ම මෙතෙන්ට එන්න පුළුවන්. ධන ටික ධනම ඍණ ටික ධන වෙනවා. එහෙනම් රිනට ආපු ටික y ඍණව තිබ්බ ටික උඩට යනවා. ධන ටික එහෙම්මම තියෙනවා. තේරුණානේ කතාව? බොහොම සරල දෙයක්. ඒ කියන්නේ මම මේකම නිකන් මම බෝඩ් එකේ හරියට ඇදලා තියෙනවා. මම උඹලට ඒක කියන්නම්. මෙන්න මෙහෙම ආවනම් මෙන්න මෙහෙම ආව කියමු. ඔන්න ඔහම දැන් ආවේ. එහෙනම් මේ ටික එහෙමම තියෙනවා. මේ ටික එහෙමම තියෙනවා. මේ ඍණට ගිය ටික ධනට යනවා. ඔහොම ගියා. බිඳුවේ මාපා බිඳුවනේ. හායි ගියා. මෙහෙම ඍණ ටික ධන ගියා. මේ ටික ඔහොම ගියා. මෙන්න මේක තමයි ප්‍රස්ථාරය. ඔන්න ඕක තමයි ප්‍රස්ථාරය. ඇත්ත කතාව මම බෝඩ් එකේ තෝරන ඇදලා තියෙනවා. ඔන්න ඔහම තමයි ඇදෙන්න ඕනි. ඕක තමයි කතාව. කියපු දේ තේරෙනවනේ? හරි. ඒක ඇති කියමු දැනට. මම බෝඩ් එකේ ඇදලා තියෙන එක මම පිළිවෙල පෙන්නන්නම්. ඔන්න ඕකයි පළවෙනි කතාව. දැන් ආයි කියනවා මම දරපඩ ගාල් තීරෙට කියලා දෙන්න යන්නේ. එහා පැත්තේ බෝඩ් එක මම ඇදලා තියෙන අතර මම දැන් පෙන්නනම් y සමානයි. දැන් උඹලට කියනවා ඍණ fx. ඍණ f. ඒකත් එල පට්ට සිරා. උඹලා කියන ආයි කණ්ඩාංක ගහන්න ඕනද නැහැ. ආයි කණ්ඩාංක ඕනේ නැති වෙයි. මේ බලපන් කතාව. දැන් උඹලා අඳින්න ඕන y සමානයි ඍණ fx. ආයි මුලට යන්න. x සමානයි 5ේදී y සමානයි 8යි. මේකෙදි මෙච්චරයි. මේකෙදි මෙච්චරයි. f මේකෙදි 8යි. x සමානයි 3ේදී මේක 8යි. 3ේදී මේක 8යි. හැබැයි මෙතෙන්ට එනකොට ඍණ fx වගේ ඍණ fx. ඒක ඍණ 8යි. 10යි මේක 10යි. එහෙනම් මේක ඍණ 10යි. මේක ර්ණ 15යි. මේක ධන 15යි. අන්න යකෝ. මේ හැම ධනාගයක්ම ඍණ වෙනවා. හැම ඍණාගයක්ම ධන වෙනවා. එයි මේ ඉස්සරහින් ඍණ දකුණක් තියෙනවා. අර fx වලට දාලා ඇඳපු එකනේ අර කලින් අපි ඇඳලා තියෙන්නේ. ඒකේ 5 තිබ්බ තැන දැන් ඍණ 5 වෙනවා. y කණ්ඩාංකේ. ඍණ 2 තිබ්බ තැන ධන 2 වෙනවා. කලින් මාපාංකවල ධන ටික එහෙම්ම තිබ්බා ඍණ ටික ධන වුණා. දැන් ධන ඍණ වෙනවා ඍණ ධන වෙනවා. කියපු දේ තේරෙවනේ කී දේ හරි. එහෙමනම් උඹලම හිතලා කියපල්ල මට කොහොමද ඒක වෙන්න ඕන කියලා. ඒක වෙන්න ඕන කොහොමද? හරි. මම මෙතනින්ම ගන්න නිකන් ලාවට හිතපන් මේ බලව කනාවට යම් බලන්න මේ කොහොමද අර ප්‍රස්තාරේ අර මේක අපේ එක මෙන්න ඔහොමනේ ආවේ දැන් ඔන්න ඔහොම ආවේ. හරි. දැන් මම අර එහා පැත්තේ බෝඩේ ඇදලා තිනවා මම පෙන්නනම්. දැන් මට කියපන් මේකට අනුව මේකට අනුව මේක තමයි මේ ඇදලා තියෙන්නේ. දැන් මේකට අනුව අඳින්න ඕන මෙතන එක. 3ේදී ඍණ 8යි. 8 තිබ්බ එක ඍණ 8යි. එහෙනම් අපි මේක කියමු දෙකේදී හරි දෙකේදී ඍණ 16යි. එහෙනම් දෙකේදී ඍණ 16 තිබ්බේ. දැන් දෙකේදී ධන 16. ඍණ ටික ධනට යනවා. ධන ඔක්කොම ර්ණට වෙනවා. එහෙනම් උඹලට තේරෙන්න ඕනේ දැන් මෙන්න මෙහෙම ගිය එක හරියටම මෙතනින් අපි මෙහෙම පටන් ගමු. ඍණ x වලගේ ඍණ අනන්තයයි y වලගේ ධන අනන්තයයි. දැන් ඍණ fx එනකොට ඍණ අනන්තයයි. මෙහෙම පටන් ගන්න මේ ඔක්කොම ඍණ වෙන ධන පැත්ත ඍණ වෙනවා. ඍණට ගිය ටික ධන වෙනවා. මේක උඩින් ඇදෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම යන්න ඕනේ. ඔන්න ඔහොම ගිහිල්ලා නැවත මේකට අනුරූපව මේ යගේ මේ මෙතන ඍණ 3 මේක ධන 3. ඔන්න ඔහොම ගිහලා මෙහෙම ඇවිල්ලා මේක ඍණ 2 නම් ආය ධන 2. ඔහොම ගිහිල්ලා මෙන්න මෙහෙම වෙලා මේක මෙහෙට පහළට එනවා හේතුව ඍණ 100 දී ධන 100 නම් පහළට ඍණ 100 වෙන්න ඕනේ. ඔන්න ඔහොම ගිහලා ඔන්න ඔහොම ගිහලා ඔන්න මම එහා පැත්තේ ඇදලා තියෙන මම ඒක පෙන්නන්නම්. ඔන්න ගන්න ක්‍රමේ තනියෙන් හිතපන් හරි ලස්සනයි. y x y දැන් y සමාන fx. ඊට පස්සේ යටට එනකොට ඒකම පොඩ්ඩක් වෙනස් වෙලා. භාගයේ fx වගේ ආවනම් අර හැම y යගයක්ම දෙකට බෙදලා යන්නේ. තේරුණානේ කතන්දරේ දෙකක් වගේ එකතු වුණා නම් හැම y යගයකටම දෙකක් එකතු වෙනවා. ඒ කියන්නේ අර තිබ්බ ප්‍රස්තාරේ දරස්කා දෙකකින් උඩට යනවා. ගොඩක් වම දඩට මං හිතන තෝග ගන්න තියෙනනේ. හරි. දැන් ඇති ඒක. මම මේ දෙක පෙන්නලා මං එකයට fx අඳින එක ඊට වඩා පිළිවෙලට කියන්නම්. ඕක ගොඩක් දෙනේ සමහරුන්ට ඕක අවුල් ඇති. එකයට fx මම වෙනම අරන් විස්තර කරලා දෙන්නම්. මෙන්න fx හරහා මාපාංක fx හා ඍණ fx ගන්න ක්‍රමේ මම දැන් කිව්වේ. හරි. කෝකටත් ඔය ක්‍රමයක් දැන් මොකක් හරි මේ උඹලා දැන් මේකට සෙට් වෙච්ච එකේ මොකක් හරි උදව්වක් වෙන්න එපා. කර්මෙට 10ක් විතර දැන් 15ක් විතර මම කියනකොට එකක් දශමයක් කොහේ හරි එයි. ඒක තමයි වටින්නේ. ඒකනේ වටින්නේ. ඒක ගනින් ඉතින් මොකක් හරි උදව්වක් කරනවා. ඒකනේ වෙන්න ඕන. හරි. මම දැන් ඇත්තටම යන්න මේකට. මම මේ පැත්තේ බෝඩර් වෙන්න මේ බලපන් කතාව. මෙන්න මේ තියෙන්නේ.
මම කඩේරින් ඇත්තට මේ මම කඩේරින් යන්ද fx එක මේ බලපන් කඩේරින් යන්ද fx මේ කඩේර මේ මෙන්න කඩේර ඔන්නෝම තමයි fx ගියේ හරිද දැම්මට ඕන y සමාන මාපාංක fx මාපාංක කියන ඍණ ටික ඔක්කොම ධනට ලකුණු වෙනවා ධන ටිකක් ධනෙම ලකුණු වෙනවා මේක ධන ටික හේමම ඍණට මේ ඍණ 5 තිබ්බනම් ධන 5 වෙනවා ඍණ 16 තිබ්බනම් ධන 16 වෙනවා කෙලිම මේක කතාව තේරෙන හරි ඔන්න ඔහම ඇඳ මේක ගියා මෙහෙම ගියා හරි යටින් පොඩි විස්තරයක් මෙහෙම ලියවනම් හරි කොහොමත් ඔය ප්‍රස්තාරයක් ලියලා නිකාම්ම දිනතු යටින් පොඩි විස්තරයක් මෙහෙම ලියපන් මේක ඇඳලා උඹලා දැන් මේක අඳින්න ඕනේ ඇඳලා යටින් දීපන් මෙහෙම y සමාන fx ඒක පොඩි විස්තරයක් ලියන එක ඇඟට හොඳයි y සමාන fx x අක්ෂයට යටින් නැති y සමාන fx ප්‍රස්තාරය එහෙම ලියපන් y සමාන fx ප්‍රස්තාරයේ x අක්ෂයට යටින් නැති කොටස x අක්ෂයට පහළින් නැති කොටස x අක්ෂයේ ප්‍රතිබිම්බයක් ලෙස ඉහළින්ද x අක්ෂයට ඉහළින් නැති කොටස y සමාන fx හි x අක්ෂයට ඉහළින් නැති කොටස එලෙසමද මාපාංකයේ තේරුම මේකෙන් ධනාගේ ධනමනේ එලෙසමද ඇඳීමෙන් y සමාන මාපාංක fx ලබාගත හැකිය පොඩි හොඳ ගතියක් ඔකේ තියෙනවා ඒ නිසා ඔක සිංහලත් එක්ක ලියලා දාපන් හොඳ වටිනාකමක් ඒ උඹලා මේකට වඩා වටින්නේ අර මම කියලා දුන්න ක්‍රමේ x ට අනුව y දන්නවා fx දන්නවා නම් කොහොමද අරක ගන්නෙ ආයේ ඒ මාරු වීම ඔය උතනින් එහාට ඕන එකක් ඕකෙන් ගන්න පුළුවන් අන්න fx ඒකට අනුව කොහොමද මෙයා වෙනස් වෙන්නේ ඒ කණ්ඩාංක හැඩය පොඩි ක්‍රමයක් අල්ලගත්තා ඇතල තමයි විදිහට දිගටම මේකේ වෙන්නේ ඍණ තියෙන ඔක්කොම ධනාගේ 8 තිබ්බ ඍණ 8 තිබ්බනම් ධන 8 වෙනවා ඍණ 10 තිබ්බනම් ධන 10 වෙනවා 100 තිබ්බනම් 100ම වෙනවා ධන ටික එහෙමමයි ඍණ ටික ඇති ඊළඟ එකේ යමු මෙන්න මම මේ බෝඩේ යනවා y සමාන ඍණ fx ඍණ fx වරෙන් ඒකෙත් මම කඩේරින් යන්ද මෙන්න fx අගේ මම කඩේරින් යන්ද fx අගේ දැන් ඇත්තම කතාව ඍණ fx වල ඉන්නේ ඍණ 5 තිබ්බනම් ධන 5 වෙනවා ධන 8 තිබ්බනම් ඍණ 8 වෙනවා ධන අනන්තයේ තිබ්බනම් ඍණ අනන්තය වෙනවා මේ මෙහෙට යද්දි ධන අනන්තේ නම් මූ ඍණ අනන්තේ මෙන්න කහ පාට එක ඍණ අනන්තේ බිඳුව නම් බිඳුවනේ හරි මේකේ ඍණ දෙකේදී ධන ඍණ 16යි රින දෙකේදී දැන් රින වෙනකොට ධන 16 උඩට යනවා මේ කෙලින් උඩට මේක බිඳුවේදී බිඳුවේ ආයේ ධන දෙකේදී රින 16යි එහෙනම් ධන දෙකේදී රින වුණාම ඒක ධන 16යි නෝමල් ප්‍රස්ථාරයේ x ලගේ කෝටියක්දී අනන්තයට යද්දී fx ධන වෙනවා දැන් කෝටියක්දී fx රින වෙනවා රින අනන්ත වෙනවා ඒ කියන්නේ කහ පාටින් යන දෙක තමයි එන්නේ කතාව තේරෙන කිව්වේ සම්පූර්ණ ප්‍රතිබිම්බයේ වශයෙන් x අක්ෂයේ මේක මාරු වෙනවා ඒ ප්‍රතිබිම්බ වෙන්න හේතුවයි ඍණාට ධනාට නෙවෙන්නේ අර ප්‍රතිබිම්බ වෙනකොට අර මේ දුරවල් සමානනේ ඒක තමයි ප්‍රතිබිම්බ කියන වචනේත් එකට ගැලපෙන්නේ හරි යටි මෙහෙම ලියපන් y සමාන fx समस्त प्रस्तारයේ x අක්ෂයේ ප්‍රතිබිම්බය මගින් x අක්ෂයේ මත ප්‍රතිබිම්බය මගින් y සමාන ඍණ fx ප්‍රස්තාරය ලැබේ. ඒක හොඳයි. ඔය ගාන්ටි කවදා හරි දවසක උඹලට ප්‍රයෝජනක් වෙයි. දන්නේ නැති එකේ දන්න උන්ට ඉතින් ඔය විහිළුව දන්න එක ගැන ඉතින් මම කතා කරන තීරුම නැහැ. දන්න ඕවා දන්නවා. ඕ ඊට වඩා හොඳට දන්නවනේ. ඉතින් නොදන්න එකට මේ වෙලාව උදව් කරා ඉච්චරයි. හරිනේ කතාව හරි. ඒක වේ. මම වෙනම අඳිනවා දැන් උඹලට මේ මම ටිකක් විතර විස්තර කරලා y සමානයි 1ට fx මම ඒක වෙනම අඳින්නම්. හරි. මේක දැන් ඔන්න හරි. ඒතර මේක ඇඳී කියලා උඹලා මේක දල වශයෙන් කඩීරක් ගහලා මේක ඇඳලා දැම්මත් හරි මේක නැති වුණත් අවුලක් නැහැ. මාක් කරලා දිනවනේ. ඒක අවුලක් නැහැ. මේක හරහා යන එක තවත් හොඳයි. මේ තද පාටින් ඇඳි මේක කඩීරින් ඇඳි මේක කියලා වගේ දැම්මත් කමන්නේ. විභාගයට දෙක තුනක් අහන්නේ නැහැ. කොහොමද ඇහුවත් එකයි නෑ. හරි. මම අර අනිත් ප්‍රස්තාරේ මම වෙනම ආයසරයක් වෙනම විස්තර කරන මේ ටික අයින් කළා. හරි. හරි අපි බලමු මෙන්න මේ කැලේ මම මේ තියරි කැලේ පොඩ්ඩක් විශේෂයෙන් කියන්න මොකද මේක කියන්නකො ඉතින් කොකටත් උඹලට වටිනාකමක් එන්නේ y සමානයි fx අපි ඇඳලා ඊට පස්සේ y සමානයි 1ට fx අඳින්න කිව්වොත් ඕක ටිකක් ලස්සනයි හොඳයි විශේෂ ලස්සන හොඳයක් තියෙනවා ඒ නිසා ටිකක් සැලකිල්ලෙන් අහකරින් අර කලින් එක වගේත් නෙමෙයි ඇත්තම කලින් එක වගේ ගන්නත් පුළුවන් අපිට ගන්න පුළුවන් නෙමෙයි අපි බලමුකෝ මෙහෙම x අගයන් තියෙනවා මෙන්න මේ y සමාන fx දැන් මම ඇඳලා තියෙනවා දැන් මේකනේ ඇත්ත කතාවද ඉස්සෙල්ලා වගේ මේ ලේසියෙන් ඒද කියලා බලමු අපි පොඩ්ඩක් ලේසියෙන් එන එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද දැන් අදින්න ඕන y සමාන 1ට fx මේ බලපන් කතාව මෙතෙන්ට එන අගය 15 නම් ඍණ ආව වෙලාවේ ඍණ 15 මාපාංක ආපු වෙලාවේ ඒත් 15 ඒතර කිසිම අර සංඛ්‍යාවේ ධන ඍණ පොඩ්ඩක් වෙනස් වුණා විතරයි උඹලට තේරෙනවද x සමානයි 3 දී මේක 15ක් වුණා නම් මේක 1ට 15යි කියලා තේරෙනවද පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද අරක 1ට ගහනවා ඒතර පොඩි අවුලක් තියෙනවා උඹලට තේරෙන්න ඕන කිව්දේ 10 තිබ්බනම් 1ට 10යි ඍණ 100 තිබ්බනම් 1ට ඍණ 100යි බිඳුව තිබ්බනම් 1ට බිඳුවයි පට්ට කෙලවේ යකෝ උඹලට තේරෙනවද 1ට බිඳුව හෙන ඩේන්ජර් අගයක් කියලා 1ට බිඳුව හෙන ඩේන්ජර් අගයක් හදිස්සියේ x සමානයි මේක 8 දී කියපම් මේක බිඳුවයි මේක 1 එලසින් යකෝ 1ට බිඳුවයි 1ට බිඳුවයි 1ට fx නදින්න ඕනේ අන්න දඩ කේසයක් එනවා අරක අමාරුයි කියන එක නෙමෙයි අරක වගේ ක්ෂණිකව මෙහෙම යන්න බැරි ගතියක් එනවා කියපු දේ පැහැදිලි වෙන්න ඕනේ 1ට බිඳුව අර්ථ නැහැ
බලට තේරෙන්න ඕන කතා මම ආයෙ කතා කරන්නේ නැහැ. සරල කොහොමත් කතා කරන්න බෑ. මේවා දඩ ලස්සන දඩ නියම පාඩම්. දැන් ඒව කතා කරන්නේ නැහැ නේ. ඒක කතා කරන්න නෙමෙයි. නමුත් මම උඹලගේ මෙහෙම අහන්නම්. එකයට ඩෙල්ටා x කීයද කියපන්. එකයට ඩෙල්ටා x කීයද? එකයට ඍණ ඩෙල්ටා x කීයද? මේක ඇහුවනම් ඇති මට. එකයට මෙන්න මේ ටික උඹලට තිබ්බනම් හරි. එකයට ඩෙල්ටා x කීයද? එකයට ඍණ ඩෙල්ටා x යකෝ. එකයට ඍණ ඩෙල්ටා x කීයද? ඊළඟට එකයට ඩෙල්ටා x කීයද? තව එකක් එකයට අනන්තය කීයද? එකයට ඍණ අනන්තය කීයද? හරි. මෙන්න මේ ටිකට මට උත්තර දීපන්. එතකොට මේ වැඩේ කොට දාන්න පුළුවන් ලස්සනට. මේක උඹලට තේරුණාද කියලා විතරක් කියපන්. එකයට බිඳුව කීයද කෙලවේ? අර්ථ නැහැ. එකයට බිඳුවට අර්ථ නැහැ. ආයි මම කතා කරන්නේ නැහැ. ඩෙල්ටා x කියන අපි දන්න කියන කුඩාම ධනාගය. එහෙනම් එකයට ඩෙල්ටා x කියන්නේ මොකද්ද? 1 බෙදපන් ඊටා කුඩා අගයකින් 1.1කින් බෙදපන් 10යි. 1.01කින් බෙදපන් 100යි. එක ඊටා කුඩා අගයකින් බෙදපන් පට්ට ධන කෝටි එන්නේ. ඒ කියන්නේ ධන අනන්තයක් එන්නේ. ඊට වඩා විස්තර කරන්න අමාරුයි. තේරෙන කතාව මේ වෙලාවේ නොතේරුණත් කරන්න දෙයක් නැහැ. දැන් තේරුම් ගන්න බලපන්. එකයට ඍණ ඩෙල්ටා x පට්ට ඍණ අනන්තයයි. ආයි කියන්නේ නැහැ මම. ඍණ අනන්තයක් කියන්නේ. හෙන්න ලොකු වගයක් හැබැයි ඍණ. එකයට කෝටි, එකයට පට්ට කෝටි කියන්නේ එක අරන් කෝටි වලින් බෙදපන් බිඳුවක් එන්නේ. ඍණ ගත්තත් බිඳුවක් එන්නේ. ඔය ටික ඇඟේ තියෙන්න ඕනේ. මොනවත් තේරුන්නේ නැහනේ. අතහැරපන් මේ කොටස ආයි කරන්න බෑ. ඒක අතහැරපන් කරන්න අමාරුයි. යන්තම් තේරෙනවද? මට අයිතියක් ගන්න පුළුවන්. එකයට ඩෙල්ටා x කියන්නේ ධන අනන්තයයි. එකයට ඍණ ඩෙල්ටා x කියන්නේ ධන අනන්තයයි. එකයට ඊටා කුඩා අගයක්. එකයට ඊටා කුඩා අගයක් කියන්නේ ධන අනන්තයක්. එකයට ඍණ ඊටා කුඩා අගයක් කියන්නේ ඍණ අනන්තයක්. මේක නම් හරි කියමුකෝ. තේරුණාද කතන්දරේ? හරි. ඔන්න ඔය ටික ඔළුවේ තියෙන්න ඕනේ. ඔය ටික ඔළුවේ තියෙන්න ඕන. ඒක තියාගෙන මම යනවා ගානට. මම කෙලින්ම මම ගාන ඇදලා තිනවා. මේ වෙලාවේ නැත්තම් මේක පාඩමක් වශයෙන් යන්න බෑනේ. මේ වෙලාවේ මේක ඉක්මනට ඉවර කරන්න ඕනේ. නැත්තම් මේක නෝන්ඩිනවනේ. මේතකොට මම යනවා බෝඩ් එකේ මේ බලපන් කතාව. මෙන්න මෙතනදී. මෙන්න මේ එකයට මේ මම බෝඩේ යන්න භාගයක්. එකයට fx ප්‍රස්තාර අඳිද්දි ඔය තොග පිටින් අඳින්න දෙන්නේ නැහැ නේ කවදාවත්. එකයි නෙන්නේ එනවනම් මෙන්න අඳින ක්‍රමය. හොඳට අහගනින් කතාව. මොකක්ද නම් විශේෂයි. උඹලා දැක්ක නේද? පහේදී එකයට පහයි. ඍණ 8ේදී ඍණ එකයට 8යි. බිඳුවේදී නේද කෙලවෙන්නේ. එකයට බිඳුව නේද කෙලවෙන්නේ. එකයට fx අඳින එකයට බිඳුව තමයි කෙලවෙන්නේ. ඒ කියන්නේ fx ලගේ බිඳුව වෙනකොට එකයට අඳින්න ගියාම එකයට බිඳුවයි. අන්න කෙලවෙනවා. fx ලගේ බිඳුවක් වෙන්නේ මෙතන නේද? y fx කියන්නේ මේ අඳපු y මේ y සමාන fx. මේ y සමාන fx. fx ලගේ කියන්නේ y ලගේ බිඳුවක් වෙන්නේ මෙතනදී. එකයට fx එතන කේස් වෙනවා. මෙතනත් බිඳුවයි. මෙතනත් බිඳුවයි. fx ලගේ. කියන්නේ ඔය තැන් තුනේම පොඩි මොකද්ද අමුතු ඩේන්ජර් ගතියක් තියෙනවා. තේරුණා කතන්දරේ? හරි. මේකේ අවුලක් නැහැ. දෙකේදී ඍණ 16යි. එතකොට අරකට යනකොට දෙකේදී ඍණ 1/16යි. ඒක ලොකු කේස් එකක් නෑ. ඍණ 1/16ක් එන්නේ. හරි කියමු. බිඳුව දෙකයි මූල දෙකේදී fx අගේ බිඳුවයි. එකයට fx එකයට බිඳුවයි. අන්න කෙලවෙන්න යන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම කරන්න ඕන අන්න අර බිඳුවන අගයන් ටික මෙහෙම ලකුණු කරගන්න ඕන. මේක වැඩි මේ පාඩමක් නෙවෙයි කියන්නේ. මේ කියන්න එපා කොහොමද? හරි. දැන් හිමීට පොඩ්ඩක් tempත් වෙනවා. මෙන්න ගන්න ක්‍රමය අහගනින් මරු ක්‍රමේ. නිකන් බලපන්. දෙකේදී කීයද fx අගේ? මෙදින fx අගේ. fx අගේ ඍණ 16යි. එහෙනම් එකයට fx අගේ කීයද බං? එකයට ඍණ 16ක්. අවුලක් නැහැ. දෙකේදී එකයට ඍණ 16ක්. මෙන්න මේ වගේ තැනක් ඉන්නේ. අපිට ඉච්චර අවුලක් නැහැ. ඔතන ඩේන්ජර් තැන කොතනද දන්නවද? 2යි මූල දෙකේදී. ආයෙත් කියපන් 2යි මූල දෙකේදී fx අගේ කීයද? ඔන්න බලමු මරු කතාව. 2යි මූල දෙකේදී fx අගේ කීයද? බිඳුවයි. 2යි මූල දෙකට වඩා පොඩ්ඩක් වැඩි වෙනකොට ටිකක් විතර වැඩි වෙනකොට fx අගය කීයද? fx අගය කුඩා ධනාගයක්. තේරුණාද උඹලට කියන්නේ? කුඩා ධනාගයක්. කුඩා ධනාගයක් කියන්නේ ඩෙල්ටා x. ඩෙල්ටා x ප්‍රමාණයක්. 2යි මූල දෙකට වඩා ටිකක් වැඩි වෙනකොට fx අගය කුඩා ධනාගයක්. එහෙනම් එකයට fx අගය එකයට කුඩා ධනාගයක්. එකයට කුඩා ධනාගයක් කියන්නේ ධන අනන්තයක්. ඒ කියන්නේ මේකට වඩා ටිකක් වැඩි වෙනකොට ධන අනන්තයේ ප්‍රස්ථාරය තියෙන්නේ. තේරුන්නේ නැහනේ. අමාරු යා විස්තර කරන වෙලාව ප්‍රශ්න තියෙන්නේ. මේ වෙලාව ඇතුලේ අමාරු කරගන්න බෑනේ ගානක් අස්සේ. මේ ගානක් විස්තර කරනවනේ මේ පේපර් එකක් කරනවනේ. දෙකට වඩා ටිකක් වැඩි වුණොත් fx කුඩා ධනාගයක්. එකයට fx එකයට කුඩා ධනාගයක්. ඒකෙන් ධන අනන්තයක්. අන්න අර හින්න ඕනේ. තේරුණාද කතාව? තව ටිකක් ඈතට යන්න. x ලගේ ඈතට යද්දි ධන කෝටි විතර යද්දි fx යන්නේ කොහෙද? ධන කෝටි. එකයට fx යන්නේ එකයට ධන කෝටි. එකයට ධන කෝටි කියන්නේ බිඳුවයි. කියන්නේ මේක ඈතට යද්දී එකයට fx ලගේ බිඳුවට එන්නේ. මෙන්න මෙහෙමත් ප්‍රස්ථාරය එන්නේ බං. ඔන්න ඔහොම එන්නේ. ඔන්න ඔහොම එන්නේ. ඒක මරු මගුල. තේරුම් ගන්න කියන්නේ හරි. ඊළඟට දැන් මම ඉක්මනට ඉවර කරනවා. 2යි මූල දෙකේදී fx අගේ බිඳුවයි. y වලගේ බිඳුවයි. එකයට fx වගේ එකයට බිඳුවයි කෙලවේ. අර්ථ නැහැ. දෙකට වඩා ටිකක් අඩු පැත්තේදී fx වලගේ කුඩා ඍණාගයක්. එකයට fx ලගේ එකයට කුඩා ඍණාගයක්. එකයට කුඩා ඍණාගයක් කියන්නේ ඍණ අනන්තයක්. ටිකක් අඩු වෙනකොට ඍණ අනන්තයේ බං ඉන්නේ. මෙන්න මෙහි ඉන්නේ ඍණ අනන්තයේ ඉන්නේ. දෙකේදී fx ලගේ ඍණ එකයට 16ක්. එකයට fx ලගේ එකයට මොකද? එකයට ඍණ 16ක්. ඍණ 16 එකක් කියන්නේ ඍණ 16 එකක් කියන්නේ පොඩි අගයක්. මෙන්න මේ වගේ පොඩි අගයක්. ඍණ 16 කියන්නේ මේ වගේ. ඍණ එකයට 16ක්.
මෙන්න මේ දෙකේදී මෙන්න මෙතෙන්ට එනවා. මේ වෙලාවේ මෙතන ඉන්නවා දැන් මෙතන ඉන්නවා. ඊළඟට මට කියපන් බිඳුවේදී කීයද? බිඳුවයි. මාර් කතාව බිඳුවේදී බිඳුවයි. බිඳුවට වඩා ටිකක් වැඩි වෙනකොට fx අගය කීයද? කුඩා ඍණ අගයක්. එකයට fx ලගේ එකයට කුඩා ඍණ අගයක්. එකයට කුඩා ඍණ අගයක් කියන්නේ ඍණ අනන්තයක්. බිඳුවට වඩා ටිකක් වැඩි වෙනකොට ඍණ අනන්තේ. මෙන්න මෙහි ඉන්නේ. මෙතෙන්ටත් එනවා මෙතෙන්ටත් මෙහෙම එනවා මෙහෙම එනවා. ඔන්න ඔහොම යන්න වෙනවා අනිවාර්යයෙන්ම. නැතුව මේ ප්‍රස්තාරය ඇඳින විදියක් නැහැ. ඔන්න ඔහොමයි ප්‍රස්තාරය. යන්තම් තීරුණක් දැන ටිකක් චාටර් වගේ කරන දෙන වෙකින් යන්න වෙනවා. බිඳුවර ටිකක් අඩු වෙනකොට fx අගය කුඩා ඍණාගයක්. එකයට fx වලගේ එකයට කුඩා ඍණාගයක් ඍණ අයින් කරාම එකයට කුඩාගයක් කියන අනන්තයක් ඍණ අනන්තයක් ටිකක් අඩු පැත්තෙත් ඍණ අනන්තයක්. මෙන්න මෙහි ඉන්නේ. හරියටම ඍණ දෙකේදී ආයෙත් අර පරණ කතාවමයි මෙන්න මෙතෙන්ට එනවා මේක එන්නේ. ඒක හරි. මෙන්න මෙතෙන්ට එනවා. හරිද කතාව හරි. ඍණ දෙකයි මූල දෙකේදී බිඳුවයි ටිකක් වැඩි වෙනකොට ඍණ දෙකයි මූල ටිකක් වැඩි වෙනකොට කුඩා ඍණාගයක් fx දෙන්නේ එකයට fx දෙන්නේ එකයට කුඩා ඍණාගයක් ඒ කියන්නේ එකයට කුඩා ඍණ අනන්තයක් එන්නේ මේ වෙලාවේ ඍණ අනන්තයක් මෙන්න මෙහෙම ඉන්නේ ඔන්න ඔහම කියලා ඔහම යන්නේ ඊළඟට ඍණ දෙකයි මූල ටිකක් අඩු වෙන තව ටිකක් අඩු වෙනකොට fx ලගේ කුඩා ධනාගයක් මේ එකයට fx කියන්නේ එකයට කුඩා ධනාගයක් ධන අනන්තයක් ටිකක් වැඩි වෙනකොට ධන අනන්තයක් මෙන්න මෙහි ඉන්නේ x ලගේ ඍණ කෝටියක්දී fx යන්නේ ධන කෝටි. එකයට fx යන්නේ එකයට ධන කෝටි. එකයට ධන කෝටි කියන්නේ බිඳුවයි. මෙහෙම මෙහෙට. ඔන්න ඔහමින් ප්‍රස්තාරය. අමාරු ඊට වඩා විස්තර කරන්න ඔක ඉතින් ඔය ඔහොම නෙමෙයි අපි පිළිවෙලට කරන ඕක. දැනට ඒක ඇති මම ඊටත් වඩා ප්‍රස්තාර තව අඳිනවා. දැන් මේ වෙලාව ඇති බෙරගිය වැඩි නැත්තම් හරි එච්චරයි. හරි අපි යමු ත්‍රිකෝණති ගන්නට. ත්‍රිකෝණතියේ 11B ගෙනින් අපි ඒ පාර්ට් එක හැදුවා එදා. ඒ පාර්ට් එක හැදුවා B පාර්ට් එක පොඩි ගානක් එකනේ. 0x සඳහා ඒක නිකන් ගොම් පාට් වගේ නේ බා. මේක මේ ආකාරයක ගොම් ඕනේ හරියට තියෙන්න ඕනේ. මේක ප්‍රකාශ කරන්න කියනවා sin වලින් නේද බං? sin වර්ග ඒ කතාවනේ. cos 4x ලියපන් 1 න 2යි sin වර්ග 2x. මේක ලියපන් ඒකමයි මේකමයි. ඍණ 2යි sin වර්ග x 3යි sin වර්ග x ඍණ 1. හරිනේ කතාව හරි. මේක බලනකොට a sin වර්ග 2x දන b sin 2x දන c ආකාරයේ ගණී කියලා ලියපන්. a සමානයි ඍණ 2යි b සමානයි 3යි c සමානයි ඍණ 1යි. ඒක නිකම් බිහිළු කතාවනේ. cos 2යි තීර සූත්‍රය නෙමෙයි තියෙන්නේ හරි. ඊටඟට යන් අනිත් කොටසට එනයින් මේ මගුල සමීකරණය විසඳන්න කියලා තියෙන හරි මට තේරෙන්නේ දැන් බලපන් මෙන්න මේක මේ අමුතු එනයින් කියලා තියෙන දැන් අපිට අමුතු සමීකරණයක් දීලා තියෙනවා cos 4x ධන 3y sin 2x සමානයි 2 මේකා යනු කියලා ලියපන් අපි හැමදාම කරන්නේ ඕක යනු අර උඩේකාව ඈඳවපන් ඕක අස්සට මේකා යනු ගෙනින් මේ පැත්තට ගෙනාම යකෝ පට්ට පරණ එක ඉන්නේ අර උඩේකාම ඉන්නේ නේ ගොම් පට්ට එක මේකා කියන්නේ කෙලින්ම අර අපි දැන් හරපු එක මේක සමාන බිඳුවේ මේ ඒ කියන්නේ මම එහා පැත්තට දැම්ම ටිකක් ලේසියට මෙහෙම වෙනවා sin 2x සමාන t කියලා ගන්න මට ලියන්න ලේසියට මෝඩ කතාවක් නේ හරි එතකොට එනවා 2t වර්ග 3t මේක සාධක කරන මේ ආකාරයෙන් අන්න t වලට අගයක් එනවා 1 භාගයයි t කියන sin 2x sin 2x සමාන 1යි sin 2x සමාන භාගයයි මේකෙන් එකක් එනවා මේ කතාව හරි sin 2x සමාන sin 5 බෙදීම 2යි බැරි උන්ටු ගන්නන්න බෑ යකෝ ත්‍රිකෝණිත දඩඩට කරලා තියෙනවා සියලු විභාග ගණන් තොපිත් හදලා තියෙනවා මම නම් හදලා තියෙනවා මම හදලා හැම එකම හදලා තියෙන්නේ නැත්නම් උඹලා හදපියව හදලා නැත්නම් ඔක්කොම ගන්න 2000 ඔක්කොම ටික හදම හැම එක ගානක් මග අරින්න නැති වෙන්න මම ඔක්කොම ක්ලාස් වල හදලා තියෙනවානේ දැන් කතාව ඕනේ නැහැ මේක තමයි කතාව. ඒතර x ලගේ තමයි හොයන්න ඕනේ. මේ x ලගේ මේක. n නිකිලයක් කියලා අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. ආයිත් භාගෙමයි ඉන්නේ. භාගෙට 30 5 6 එන්න ඕනේ. ඒක එනවා මෙතන m අකුර දාපන් සාමාන්‍යයෙන් n අකුර දැම්ම තවුලක් නැහැ. නමුත් අර එක ළඟ දෙකක් යනකොට අකුර වෙනස් කරපන් කියලා කියනවා. ඒ m කියන නිකිලයක් කියලා ලියවෙන්න ඕනේ. මේක මම හදන එක නෙවෙයි කරන්න ඕනේ. හරි. ඒක නිකන් පොඩි ගාණක්. c part එකටත් යමු. ඒතර ඒක බලමු. හරි. අන්න ඒක ඇලි ඉවරයි. හරි අපි යමු ත්‍රිකෝණමිතිය ගන්න අන්තිම කොටසට. ඒකෙදී ත්‍රිකෝණමිතිය දැන් සම්මත ඒ ඔක වැරද්ද වැඩ නැහැ. සයින් ප්‍රමේය ප්‍රකාශ කරන්න කිව්වම සිංහලෙන් ලිව්වත් හරි නැත්තම් ඒ කියන්නේ සම්මුඛ අර අනුපදනනේ. ඒක නැත්තම් මේ සම්මතාංගයක ත්‍රිකෝණය ගහලා ඒක මේව කරත් හරි. ඒ බෙදීම සයින් එක ඕන එක ලියන්න පුළුවන්. හරි. ලියන්න ඕන අනිවාර්යයෙන්ම හරි ඒක අමතක කරමුකෝ. හරි පළවෙනි කොටස ගාන කියනවා මෙහෙම එකක්. මේක ලීස් ගාන පොඩි කොටසක් මේක. ඊටා විහිළුවන්නේ. විහිළුවන්නේ උපරිම විහිළුවන්නේ. C බෙදීම මේක තේරෙන්නේ නැහැ. ඔහම ගත්තට තේරෙන්නේ නැහැ නේ කවදාවත් ඔක. මෙහෙම ගන්න බෑ. මේක බෙදීම මේ LHS අරන් පාදයි කෝණයි එකට දාගෙන නටන්න බෑනේ ජීවිතේට. මේ වගේ තැනකදී අපි පාද ටික කොටු කරලා වෙනම ගන්න ඕන. පාද ටික අරගෙන පාද හරවන කෝණ වලට. පට්ට වැරදි වචනේ නම්. කෝණ වලට නෙමෙයි අනුපාත වලට කියන්නේ කෝණ වල අනුපාත වලට.
කෙලින්ම ගන්න මොකද මේ වෙලාවට අපි LHS වත් RHS වත් නෙමෙයි ගන්න ඕන පාද ටික කොටු කරලා ගනි. A ධන B බෙදීම C කියන එක සලකමු. අපි බලෙන් සලකමු. LHS RHS නැතුව අපි බලෙන් සලකමු. ඕක තමයි ක්‍රමය. මේක දන්න ඕන එක දන්නවා. ඒතර A ධන B බෙදීම C මේක දිහා බලාගෙන දැන් අපිට කිව්වොත් එහෙම x සමානයි 5යි y බව පෙන්වන්න කියලා අපි ගමු x බෙදීම y සලකමු කියලා මෙහෙම ගිහින් 5යි කියලා හරස් වැඩි කියලා උත්තර දෙමු. හොඳ ක්‍රමයක් නේ. වගේ අපි බලෙන් ගමු A ධන B බෙදීම C කියන එක බලෙන් ගමු. හරිද කතාව? හරි මේක සලකමු. අන්න එනවා. ඒතකොට A ධන B බෙදීම C කියන්නේ කවුද දන්නවද? දැන් මේක හරවපන් කෝණ වලට කියන වචනේ වැරදුනාට අනුපාත වලට හරවපන්. කොහොමද ඒක හරවන්නේ? මේකනේ අපි දන්නවනේ මේ A බෙදීම sin A සමානයි. දන්නේ නැති එකට කොහොමද බෑ මේක B බෙදීම sin B සමානයි මත නැහැ C බෙදීම sin C සමානයි K. අන්න බලපන් A සමානයි K sin A. මොකද මේක ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න නම් අනුපාත තියෙන්න ඕනේ. අන්න K sin A, K sin B, K sin C, K sin උනා මෙන්න මේක එනවා. මෙන්න මේක සුළු කරපන්. මේ A ධන B බෙදීම C නේ cos A ඍණ B බෙදීම 2යි sin C බෙදීම 2 තැනට ආවා නම් ගොඩ. අර මම කිව්ව x බෙදීම y කියන පහට ආවා නම් හරස් වැඩි කියලා උත්තර දෙන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේක සුළු කරමු. මේක කියන්නේ sin ධන sin කියන්නේ 2යි sin එකතු බෙදීම 2 cos අන්තරය බෙදීම 2. ඒවා දැනගනින්න නැත්තම් කරන්න බෑ. A ධන B බෙදීම 2 කියන්නේ A ධන B ධන C phi නේ. A ධන B කියන්නේ A ධන B බෙදීම 2 කියන්නේ phi බෙදීම 2 කරන C බෙදීම 2. හරිනේ කතාව මේක. sin අනුවරින් තියලා කියන්නේ cos θ cos C බෙදීම 2 2යි cos C බෙදීම 2 මේක දාපන් 2යි sin C බෙදීම මේව දන්නේ නැති උන්නේ මේ පාඩම කරන එක හදන්නවනේ යකෝ දැන් මේ වෙන පිටින් මොකෙක්වත් අහගෙන ඉඳලා මේකේ මම මැත් සමහරු කියන්න එපා ඉතින් ඒක මම මගුල් කතාවක් කරන්නේ යකෝ cos to cos sin වේ 2 sin වේ මෙන්න එනවා cos A ඍණ B බෙදීම 2 sin C බෙදීම 2 ඒ කියන්නේ මේක අපි මේකන ගත්තේ මේක සමාන මේක අන්න මගුල අපිට ඕන එක මොකද්ද අපිට ඕන මොකද්ද බං C බෙදීම මන්න මගුල C මේක ගෙන මෙහෙට මේක දාපන් මෙහෙට C බෙදීම මගුල සමාන A දාන රයිට් එල තේරුණ කතන්දරේ තේරෙන්නේ නැහැ නේ මේ පාඩම කරන්න එපා ඒක අතල්ලා වෙන එකක් කරපන් ඉතින් මේක ඉතින් කරන්න බෑ එහෙනම් ඇත්ත කතාව එහෙමනේ හරි ඔන්න ඒක මම දෙවෙනි කොටස හදන්නෙත් නැහැ ඒකමයි කතා කරන්න ඕනේ නැහැ නේ ඒකමයි ඍණ තිබ්බම ඒකමනේ තියෙන්නේ ලකුණු ආසන රයිට් ඒකත් හරි ඔන්න දෙවෙනි එකෙන් යාද C බෙදීම cos C බෙදීම දෙක කියන්නේ A ඍණ B බෙදීම මේක හරි ඊට පස්සේ කියනවා ඉහත සම්බන්ධතා දෙකම භාවිතයෙන් cos ප්‍රමේය අපෝහණය කරන්න. ඒක වැදගත් නිසා ඒක කරන්නම් මේක හරි මේක ඔබලා හදන්න ඕන නිකන් හරි දමලා හරියන්නේ නැහැ. එලෙසම කියලා හරියන්නේ නැහැ මෙතන. සම්මිති කතාවක් නැහැ නේ. හදලා පෙන්නන්න ඕන අනිවාර්යෙන්ම. හරි මේකෙන් මට ඉල්ලනවා බලපන් cos ප්‍රමේය මට තනන්නේ cos ප්‍රමේය මොකද්ද බං cos ප්‍රමේය කියන්නේ එක්ක A වර්ග සමානයි B වර්ග C වර්ග දෙකයි BC cos A. එහෙම නැත්නම් මොකක් හරි එක කෝණකින් එක අකුරකින් පටන් ගන්න ඕනේ. ඒකට දාලා කෝණින් ඉවර වෙනවා. අනිත් දෙක ගන්න ඕන. මේකෙදි ජීවිතේට A ඍණ B කෝණ එහෙම නැහැ cos ප්‍රමේය වල. cos ප්‍රමේය A ඍණ B කෝණ නෑ යකෝ. තනිකර එක්ක A කෝණ එකයි තියෙන්නේ. එක්ක A නැත්තම් B නැත්තම් C. මේකේ C බෙදීම දෙකක්ද මොකක්ද දෙනවා. මේකේ C බෙදීම මට තේරෙන්නේ නැහැ වගේ කරන්. මේකෙත් මොකක් හරි එකක් තියෙනවා පොඩි අපැහැදිලිකම් තියෙනවා. හැබැයි මට cos ප්‍රමේය ඇතුලේ මේ වගේ ඒවා ඉන්නවා. මේවා නම් නෑ තමයි හැබැයි. මේකත් නෑ තමයි හැබැයි. මේක නම් ඉන්නවා. හැබැයි ජීවිතේට මේක නම් නෑ යකෝ. ජීවිතේට නෑ. මේක නම් කෑලිවත් ඉන්නවනේ බං. මොකක් හරි මගුලක් කරන්න පුළුවන් මේකට නම්. මම කියපු දේ තේරෙන්න ඕනේ. මේකට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. මේක හරි. නමුත් ජීවිතේට මේක නෑ. මේ වගේ භාග කෝඩ් නෑ යකෝ cos ප්‍රමේයසේ. මොකද කරන්න ඕනේ? අයින් කරපිය මෙන්න මේක. මේක අයින් කරපන් ඔය දෙකෙන්. පාද ඇති පදමට එන්න පුළුවන්. පාද තුනම එනවා cos ප්‍රමේය. පාත් තුන මෙනවනේ එහෙනම් මෙන්න මේකව අයින් කරපන් එතකොට මූ මටත් තේරෙන්නේ ඔටෝ සෙට් වෙලයි ඒක වෙන කතාවක් හැබැයි මේක නැති නිසා ඌ අයින් කරපන් ඌ අයින් කරනකොට වැඩේ සීන් වෙයි මට නම් තේරෙනවා උඹලට තේරෙනවද මේ කතාව මේ බලපන් cos A ඍණ B මෙතන උක්ත කරමු මේකට අනුව cos A ඍණ B කියන්නේ කවුද කියපන් cos A ඍණ B කියන්නේ A ධන B බෙදීම A ධන B වරක් C නේ cos මේක C වරක් sin C බෙදීම 2. හරිද උඹලට කතාව එක ඩෑෂ් කියපන්කො හරි. ඊළඟට ගනින් sin A ඍණ B මේක අයින් කරන්න යන්නේ. හරි මේක සමානයි ඇත්ත කතාව A ඍණ B බෙදීම C cos C බෙදීම 2 මේක 2 ඩෑෂ් කියමුකෝ දෙකෙන් ආපු නිසා හරි. මේක අයින් කරපන්. බෙදපිය 2 බෙදලා රෙද්දක් කරන්න බෑ යකෝ. බෙදන්නේ කොහෙද මේක අයින් කරන්න. tan එන්නේ වර්ග කරලා එකතු කරපන්. අන්න කතාව. අර පැත්ත වර්ග කරපන්. වර්ග කරන්නේ ගොඩක් කැමතින් වර්ග කරපන්. අයියේ. අර cos ප්‍රමේය වර්ග තියෙනවනේ. හරි එහෙනම් 1 ඩෑෂ් වර්ගය ධන 2 ඩෑෂ් වර්ගය මේක වර්ග ධන මේක වර්ග එකයි. දාපන් කෙලින්ම හරි. මේකේ නම බලපන් A ධන B කි වර්ගය. A ධන B කි වර්ගය sin වර්ග C බෙදීම 2 ධන A ඍණ B කි වර්ගය cos වර්ග C බෙදීම 2 බෙදීම C වර්ගය. දැක්කද උඹලා කතාව අවුලක් නෑනේ හරි හරස් වැඩි කරපන් C වර්ගය සමානයි මෙන්න මෙතන ඉන්න මටත් මේක තේරෙන්නේ නැහැ බං මේ කියනේවා මේක තේරෙන්නේ නැහැ මේ තියෙන්නේ A ධන B ගේ වර්ගය
A ධන B ගේ වර්ගය මේක හරවපන් cos වලට cos sin වර්ග C බෙදීම දෙකනේ හරවපන් cos වලට මේක හරවපන් cos වලට cos C වලට කතාව තේරෙන කින්දේ හරි මතක නෑනේ මේක මටත් මතක නෑ යකෝ sin 2යි තිර cos 2යි තිර සූත්‍රය ගනි cos 2යි තිර කියන්නේ 1 ඍණ 2යි sin වර්ග 1 ඍණ 2යි sin වර්ගනේ මේක කියන්නේ 1 ඍණ 2යි sin වර්ග කියන්නේ 1 ඍණ cos 2යි θ බෙදීම 2 මේ තියෙන්නේ 1 ඍණ cos C බෙදීම 2 මැජික් දුඹලට ඔන්න ඔහම දාන්න පුළුවන් තේරුණානේ කතාව හරි මේක ලියපන් දැන් තේරෙන්න ඕන පුතෝ නැතුව හරියන්නේ නැහැ නේ මේක වර්ගය cos C බෙදීම 2 මට මතකත් නැහැ cos වර්ග 2යි cos වර්ග θ ඍණ 1 cos 2යි θ ධන 1 බෙදීම 2 ඒ කියන්නේ cos C ධන 1 බෙදීම 2 අන්න මගුල දැන් හරි යන්තම් විතර තේරුණානේ කින්දේ මේ මම කරේ කෙලින්ම අර චාටර්ම කෝණ කෑල්ල අයින් කරලා මට ඕන එක ඉතිරි කරගත්ත දේ වේගී කතාව ගෙන්නලා හරියන්නේ නැහැ පේපර් එකට කොහොමත් ඒක හරියන්නේ එහෙම කරන්න බෑනේ එහෙම කරන්න මගුලක් කියන මේ කරින්න බෑ නේද දැන් හරස් වැඩි කරපන් 2යි C වර්ගය 2යි C වර්ගය සමානයි cos C ගණින් පොදුවට cos C ගණින් පොදුවට එතකොට එනවා A ඍණ B ගේ වර්ගය බලපන් ඍණ A ධන B ගේ වර්ගයක් දැක්කද උඹලා ඔන්න ඔහොම එකක් එනවා බලපන් cos C ගත්තොත් හරි නේද cos C ගත්තොත් හරි දෙකකින් මෙහෙට වැටෙන එක හරි ඊට පස්සේ අනිත් කොටසත් මම ගන්නවා මෙතන උඹලා ඒව ලියගන්නලා හරිනේ cos C ගත්තට පස්සේ මේක එනවා ඊට පස්සේ එනවා ධන A ධන B ගේ වර්ගයයි ධන A ඍණ B ගේ වර්ගය එනවා ඇතිනේ එනවා දැන් බලමු හරි කොහොම හරි කමන්නේ අන්තිමට සීන් වෙලා යයි අන්තිමට මම ගන්නම් cos C වරක් මේ දෙකේ එකතුව කියන්නේ 2යි වරක් මේක අඩු කරපන් ඍණ 2යි B ඔන්නෝම කතාවක් එන්නේ හරි අරක ගෙනින් මේ පැත්තට ගෙනින් C 2යි C වර්ගයක් උනේ බෙදලියයි නේද බං බෙදලියනේ හරි මේකත් හරි අර ටික ගෙනින් මේ පැත්තට 2යි C වර්ගයේ ඍණ මෙන්න මෙතන එන්න ඕනි A ධන B ගේ වර්ගය ඍණ A ඍණ B ගේ වර්ගය තේරුණා කතාව හරි මේක එනවා ඍණ 4යි AB cos C සමානයි 2යි C වර්ග ඍණ මෙතන එනවා මොකද්ද A වර්ග 2යි A වර්ග ධන 2යි B වර්ග වලට තේරෙනවනේ ඔක තේරුම් ගන්න පුළුවන් හරිනේ ඍණ ගත්ත පොදුවට හරි ඒක හරි ගියානේ පැහැදිලි දැන් එනවා මෙන්න මේ දෙකක් කැපිලානේ හරිනේ දැන් උත්තර එනවනේ හරි දෙකකුත් කපලා දාපන් ඍණ 2යි AB cos C සමානයි C වර්ග ඍණ A වර්ග ධන ඍණ B වර්ග හරිනේ ඒ කියන්නේ C වර්ග උක්ත කරව C වර්ග සමානයි A වර්ග ධන B වර්ග ඍණ 2යි AB cos C ඔය එන්නේ ගන්න cos ප්‍රමේය හරිනේ තේරුම් කතාව දෙයක් නැති වුණාට ඉතින් හොඳ ලස්සන පොඩි දෙයක් එතන තියෙනවා මොකද දේවල් යකෝ ඉතින් මේකේ තියෙන දේ දකින්න එපා ඉතින් මං කියදා කිව්වේ මෙතන හොඳක් තිබ්බොත් ඒක දකිමු ඉතින් මේක මේ පොඩි ගණන් වලට හොඳයි කියනවා කියන්න එපා ඉතින් මේ වෙලාවේ දකිමු ඒක වෙන වෙලාවට ඒක කරමු හරි මං හිතනවා එච්චරයි කියලා එතකොට ඔන්නේ පේපරේ ඒතර ඉවරයි කෑලි දෙකකට කරපු එක හොඳයි ඔක එක දිගට කරා නම් මට ඔක අර ටික එහෙම කරගන්න බැරි වෙන්නේ නැහැ නේ ඒ පාවෙන කරවන්න ගියා නම් හරි අපි ඉස්සරහට ඒතර තවත් දෙවෙනි පේපරේත් යමු තව A+ එකකුත් යමු ඊට පස්සේ අපි රටා වෙනස් කරලා මේක ටෙලිග්‍රෑම් ගෲප් එකේ කරනවද එහෙම නැත්නම් YouTube එකකටම දානවද කොහොමද කියනත් බලමු වෙනස් කරන විදිහත් බලමු තාම අර ෆුල් පේපර් එකක් යන්න බැරි නිසා පස්සේ ෆුල් පේපර් එකක් කරලා පේපර්ස් ටිකක් ආයි වෙනම YouTube දැම්ම නම් හොඳයිත් හිතනවා මේක කරනවා නම් බලා මේක ප්‍රතිචාර මන් දන්නේ කොහොමද කියලා වැඩි දිනෙක කරනවා ඇති කියලා හිතෙනවා මන් දන්නේ ඒක සෙතක් වෙනවා නම් එහෙමයි සෙතක් වෙන්නේ නැද්ද දන්නෙත් නැහැ ඉතින් මට තේරෙන්නේ නැහැ ක්ලාස් එකේ උන් නම් අනිවාර්යෙන් ඔය ටික කරන්න ඕනේ. උන්ට දැන් අපි වැඩ වෙනම යනවනේ. ඒවා ඉතින් නොකරොත් උන්ට ඒ සිතේ හම්බෙයි. අනිත් උන් නම් එහෙම නැහැ. ඉතින් උන්ගේ වැඩේ කරපන්. මේක බාධාවක් නම් කොහොමත් කරන්න යන්න එපා. පොඩි උදව්වක් වෙනවා නම් ඒ උදව්ව ගනින් පොඩි දෙයක් කරන්න තමයි ප්ලෑන් කරේ. මං හිතන්නේ ඒක ඇති කියලා. ඉතින් මොනවා හරි පොඩි කොහරි අඩුපාඩු බඳ නැහැ. එහෙම සුළු කිරීමක් හරි කරලා තිබ්බොත් ඒවා ගණන් ගන්න එපා. ඒවා නෙවෙයි හොයන්න ඕන. ඊට වඩා දේවල් හොයන්න තියෙනවා. මේ වෙලාවේ කරන්න තියෙන දේ කරපන්. හොඳම දේ කොහොම හරි වැඩේ කොට දාන්න උපරිම කැපවීම කරන්න වෙයි. ඒක මැරෙනකම්ම මෙතන කරන පොඩි දේ පරම්පරා ගානකට බලපානවා. ඒ නිසා ටිකක් හරි අමුතු තත්ත්වයක් මේක. සැලකිල්ලට අරගෙන කොහොමත් කරන්න ඕන මේ රට කොට දාන්න නම් ඉතින් මොනවා හරි දෙයක්වත් කරන්න මම ඉස්සෙල්ලා කියපු ටිකමයි කරන්න වෙන්නේ. ගොඩ දාන්නම බෑ දැන් රට. ගොඩ දාන්නම බෑ තමයි. ගොඩ දාන්නම බැරි වුණාට යන්තම්වත් ගොඩ අඩියටම යන්නේ යන්තම් අවුරුදු දෙක තුනකින්වත් වළක්ව ගන්න. මේ යන විදිහට නැත්නම් අවුරුද්දක් එහෙම තියෙන්නේ නැති කොරෝනා ඉවරට රටත් ඉවරම වෙලා මම හිතන්නේ මේ යන විදිහට දැන් පේනවනේ හතර වටේ හැම පැත්තෙම වදිනවනේ ගේම. ඒ නිසා කොරෝනා ප්‍රශ්නේ නෙමෙයි කොරෝනා ප්‍රශ්නේ නැති. ඕක සාමාන්‍ය ප්‍රශ්නයක්. ඕක නෙමෙයි අනිත් ප්‍රශ්න තමයි පොදුවේ. ඒකට අපිට දෙන්න පුළුවන් මොනවා හරි දෙයක් උඹලට දෙන්න පුළුවන්. මට නම් ආයෙ දෙයක් දෙන්න බෑ. මේක හැරෙන්න මට වෙන දෙයක් කරන්න බෑ. ඒ නිසා උඹලා මොනවා හරි දැනකට එන්න මේක සම්බන්ධ නැහැ. මේකෙන් කරන්න පුළුවන් මගුලක් නැහැ. මේක විසික් කරපන්. වැඩ කරපන් පොදුවේ. මේක අහගෙන ඉන්න මොකෙක් හරි ඉන්නවා නම් ඌට වැඩ කරපන් කියලා වචනයක්වත් කියා ගන්න පුළුවන් නම් ඒකත් හොඳ දෙයක් නේ. ඇත්තටම වැඩ කරපියව. මේක හරි ලීසි විෂයක්.
සයින්ස් විෂයන් කොහොමත් ලියසි බං මාර්ට්ස් කරන්න ගියන් තොපිට කෙලවෙලා නැත්තර නැති වෙනවා ලියපියක දාගෙන පුළුවන් නම් රචනා දෙක තුනක් ලියපන් බලන්න ජීවිතේ ලකුණු හම්බෙන්නෙත් නැහැ කෙලවෙලා නැත්තර නැති වෙනවා මේක මොනවද යකෝ හැම එකටම හේතු රෙද්දද ලකුණු 300ම ගන්න පුළුවන් ඇයි බැරි වෙන්නේ කියපන් බැරි වෙනවා නම් උඹලගේ වැරද්දක් වෙන කාගවත් වැරද්දක් නෙවෙයි ගුරුවරුන්ගේ පිටින් වැරද්ද දානවා නෙවෙයි උඹලගේ වැරද්දක් එතන තියෙන්නේ කාගෙන කරපන් දෙන්න පුළුවන් ගේම මැත්ස් නම් කොහොමත් ප්‍රශ්නයක් නෙවෙයි මම දන්නේ ඒක හරි මොන හරි සිතක් වෙන්න ඇති කියලා හිතනවා පියෝලි ඉතින් ඒක අරගෙන මේකේ ආය නැවත කියන්න මේක නොකරු පාඩමක් තිබුණොත් එහෙම උඹලා ඒක අයින් කරලා පස්සේ කාලෙක පාඩම කරාට පස්සේ ඒ ගන්න බලපන් හොඳයි ඉතින් මේක ගණන් එහෙම නරකයක් නැහැ මම චාර්ටර් කරලා දැම්මෙත් නැහැ තුට්ටු දෙකකින් පහළට දැම්මෙත් නැහැ නෝඩි කරලා හරි පස්සේ හම්බෙමු මේ ඊළඟ පේපරේ දාන්න මේ කැරි දෙකින් කරපු එක හොඳයි රයිට් හම්බෙමු වැඩ කරපියා හොඳට ඉච්චරයි